හොඳයි දරුවනේ අපි ජෛවපති තාක්ෂණවේදී දෙවන ඒකකය 12 වෙනි දෙවන ඒකකට අදාළව දුයි පුතේ අපි ඔයගොල්ලොත් එක්ක කතා කරලා අවසන් කරලා තියෙන මේ වෙනකොට පස හැඳින්වීම සහ පසේ වැදගත්කම් ඔබත් එක්ක කතා කරලා තියෙන්නේ. අපි දැන් අද පටන් ගන්න දුයි පුතේ ඔයගොල්ලොත් එක්ක අපි දැන් කතා කරනවා අපි පාංශු ලක්ෂණ වර්ගීකරණය. හොඳයි දී පුතේ අපි ආරම්භ කරමු. පාංශු ලක්ෂණ වර්ගීකරණය කියන කොටසටයි අපි ඔබත් එක්ක එකතු වෙන්නේ අද. හොඳයි. බලමු දී දරුවනේ පාංශු ලක්ෂණ වර්ගීකරණය යටතේ මුලින්ම අපි භෞතික ගුණාංග ගැන කතා කරන්න යන්නේ. මොනවද මේ පසේ භෞතික ලක්ෂණ? පසේ භෞතික ගුණාංග. පසක බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණ දුවේ පුතේ. පසක බාහිරින් අපිට හඳුන ගන්න පුළුවන් ලක්ෂණ තමයි අපි සරලවම පාංශු භෞතික ලක්ෂණ කියලා හඳුන්වන්නේ. නැත්නම් පසේ භෞතික ගුණාංග යටතේ අපි කතා කරන්නේ භෞතික ගුණාංග යටතේ කතා කරන්නේ පසක බාහිරින් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. බාහිර ලක්ෂණ. අපි එකින් එක බලමු. හොඳයි. පාංශු ලක්ෂණ වර්ගීකරණය යටතේ භෞතික ගුණාංග. අපි කියපු විදිහටම පසක බාහිරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ තමයි භෞතික ලක්ෂණ කියලා හඳුන්වන්නේ. පසේ භෞතික ලක්ෂණ කියලා හඳුන්වන්නේ පසක බාහිරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ තමයි භෞතික ලක්ෂණ විදිහට හඳුන්වන්නේ. උදාහරණ ටිකක් දීලා තියෙනවා. පසේ භෞතික ලක්ෂණ අලුතෙන් විෂය නිර්දේශයට එකතු වෙච්ච කොටස් ටිකකුත් තියෙනවා. මොකද ඔබ දන්නවා විෂය නිර්දේශය 2017 යාවත් කාලින වුණා. විෂය නිර්දේශයට අලුතෙන් කොටස් එකතු වුණා. ඒ අලුතෙන් කොටස් එකතු වෙනකොට දුවේ පුතේ පාඩම් 29ක් තිබුණේ. 2013 තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය හදාරන්න ආපු දුවල පුතාලට සම්පූර්ණ 12 වෙනි ශ්‍රේණියට අදාළව සහ 13 වෙනි ශ්‍රේණියට අදාළව දුව පුතේ පාඩම් 29ක් තිබුණා. ඒ පාඩම් 29න් යාවත් කාලේ වුණාට පස්සේ විෂය පාඩම් 19ක් බවට පාඩම් ප්‍රමාණය අඩු වුණා. නමුත් සමහර පාඩම් ඉවත් වුණා. සමහර පාඩම් අලුතෙන් එකතු කරලා තියෙනවා. වඩා වැදගත් පාඩම් කොටස් එකතු කරලා තියෙනවා. පාඩම් 19ක් තියෙනවා. ඒතකොට 12 ශ්‍රේණියට අදාළව ඔබ ඉගෙන ගන්නවා පාඩම් 11. 13 ශ්‍රේණියට අදාළව ඉගෙන ගන්නවා පාඩම් 8ක්. සම්පූර්ණ පාඩම් 19ක්. ඉතින් දුවී පුතේ මේ දෙවන ඒකකයට අලුතෙන් එකතු වෙච්ච කොටස් යටතේ මේ පසේ භෞතික ලක්ෂණ වලටත් අලුත් කොටස් එකතු කරලා තියෙනවා. විශේෂයෙන් මේ අලුත් වෙච්ච කොටස් විදිහට මම ඔබට ඒ අලුත් වෙච්ච කොටස් ටික පෙන්වනවා දරුවනේ. අලුතෙන් එකතු වෙච්ච කොටස් විදිහට අලුතෙන් එකතු වෙච්ච කොටස් විදිහට මෙන්න මේ පාංශු වර්ණය කියන කොටස එකතු වෙලා තියෙනවා. ඒ වගේම අලුතින් පාංශු සංස්ථිතිය කියන කොටස එකතු වෙලා තියෙනවා. රයිට්. ඒ වගේම පාංශු උෂ්ණත්වය කියන කොටස එකතු කරලා තියෙනවා. පාංශු ජල අවශෝෂණ ධාරිතාවය. ඒ වගේම විද්‍යුත් සන්නායකතාව වගේ කොටස් අලුතෙන් එකතු වෙලා තියෙනවා. ගැඹුර වගේ කොටස් අලුතෙන් එකතු කරලා තියෙනවා. වර්ණය සංස්ථිතිය ඒ අලුතෙන් එකතු වෙච්ච කොටස්. ඉතින් දී පුතේ අපි බලමු උදාහරණ මොනවද කියලා මේ පාංශු භෞතික ලක්ෂණ වලට. ඔබට පාංශු භෞතික ලක්ෂණ හඳුන්වන්න කියලා ප්‍රශ්නයක් ඔයගොල්ලෝ ප්‍රශ්නේ දහුවොත් පාංශු භෞතික ලක්ෂණ හඳුන්වන්න උදාහරණ සඳහන් කරනවා. උදාහරණ දෙකක් නැත්නම් උදාහරණ තුනක් සඳහන් කරන්න කියලා විවිධ ප්‍රශ්නයකදී අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් පාංශු භෞතික ලක්ෂණ කියලා කියන්නේ පසක බාහිරව නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ තමයි භෞතික ලක්ෂණ කියලා හඳුන්වන්නේ. ඔබ ලියනවා පසක බාහිරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ නැත්නම් පසක බාහිරව නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ බාහිරින් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තමයි දුවේ පුතේ භෞතික ලක්ෂණ කියන්නේ. උදාහරණ අහපුවම උදාහරණ කීපයකුත් ඔබ සඳහන් කරන්න වෙනවා. ඔබට ලියා ගන්න පුළුවන් උදාහරණ පාංශු ව්‍යුහය, පාංශු වයනය, පාංශු වර්ණය, ඒ වගේම පාංශු ගැඹුර, පාංශු ඝනත්වය, පසේ ඝනත්වය, පාංශු සංස්ථිතිය, පාංශු උෂ්ණත්වය, පාංශු ජල අවශෝෂණ ධාරිතාවය, පාංශු සවිවරතාව සහ විද්‍යුත් සන්නායකතාව කියන ලක්ෂණ තමයි දුවේ පුතේ අපි භෞතික ලක්ෂණ යටතේ කතා කරන්නේ. පසක භෞතික ලක්ෂණ යටතේ කතා කරන කරුණු ටික මතක තියාගන්න. මොකද අපි ඊට පස්සේ කතා කරනවා පාංශු රසායනික ලක්ෂණ ගැනත් කතා කරනවා. රසායනික ලක්ෂණයක් යටතේ ගුරුවත් පොතේ ටීචර්ස් ගයිඩ් එකේ 12 වෙනි ශ්‍රේණියට අදාළව විශේෂයෙන්ම මේ විද්‍යුත් සන්නායකතාව රසායනික ලක්ෂණයක් යටතේ කතා කරන්නේ නැවතත් 13 වෙනි ශ්‍රේණියට ආපු ටීචර්ස් ගයිඩ් එකේ අවසන් පිටුවල
සඳහන් වෙලා තියෙනවා ශෝධනයක් කළා. සුද්ධි පත්‍රයක් දාලා තියෙනවා. ඒකෙදි ඒ ශෝධනයේ වෙනස් වී යුතු දේවල් කරුණු ටික වෙලා තියෙනවා. එතනදී බොහෝ අය මේ රසායනික ලක්ෂණයක් යටතේ බොහෝ ගුරුවරු මේ විද්‍යුත් සන්නායකතාවය උගන්වන්නේ. නමුත් ඔබ අපි දන්නවා විශ්වවිද්‍යාලයේ ආවත් කාලවලට පස්සේ විනාශකම් සිදු වෙනවා. ඒ පිළිබඳ නිරන්තර අවබෝධයෙන් ඉන්න ඕනේ. මොකද අවසන් විභාගයේදී නිවැරදි කරපු දේවල් තමයි අපි විභාගයට ලියන්න ඕනේ. සුද්ධි පත්‍රයක් ආවා. ඒකෙදි සඳහන් වෙලා තිබුණේ විශේෂයෙන්ම විද්‍යුත් සන්නායකතාවය භෞතික ලක්ෂණ යටතේ තමයි දුවේ පුතේ වර්ග කරලා නැත්නම් වර්ගීකරණය කරලා කාණ්ඩ කරලා එකතු කරලා තියෙන්නේ. විද්‍යුත් සන්නායකතාවයේ EC ඉලෙක්ට්‍රෝකන්ඩක්ටිවිටි කියන එක භෞතික ලක්ෂණ යටතේ තමයි ඔබ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ඔබ දැන් අද ඒක නොදන්නවා නම් ඒක රසායනික ලක්ෂණ යටතේ නම් ඔබ ඉගෙනගෙන තියෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ භෞතික ලක්ෂණයක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ සුද්ධි පත්‍රය තුල. රයිට්. හරි. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු ඒ භෞතික ගුණාංග වලට අමතරව අපි ඉගෙන ගන්නවා පසේ රසායනික ගුණාංග. පසේ රසායනික ගුණාංග යටතේ පුතේ අපි කතා කරනවා පාංශු pH අගය, නැත්නම් පාංශු ප්‍රතික්‍රියාව කියන කෙනා, පසේ pH අගය, ඒ වගේම කැටායන හුවමාර ධාරිතාවය. කැටායන හුවමාරු ධාරිතාවය සහ පාංශු pH අගය කියන ලක්ෂණ තමයි දුවේ පුතේ රසායනික ලක්ෂණ යටතේ වර්ග කරලා කාණ්ඩගත කරලා තියෙන්නේ. එහෙනම් දැන් පැහැදිලි අපි පාංශු ලක්ෂණ වර්ගීකරණය යටතේ කතා කරන්නේ මොනවද භෞතික ගුණාංග කියන්නේ? මොනවද පස්සේ භෞතික ගුණාංග වලට උදාහරණ කියලා අපි කතා කරලා ඒ එක් උදාහරණ අපිට විෂය නිර්දේශ තුළ අපිට අඩංගු විස්තර කළ යුතු උදාහරණ අපි විස්තරාත්මකව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම දුවේ පුතේ රසායනික ගුණාංග ගැනත් අපි කතා කරනවා. විශේෂයෙන්ම රසායනික ගුණාංග යටතේ රසායනික ගුණාංග දෙකක් ගැන. ප්‍රධාන රසායනික ගුණාංග දෙකක් ගැන කතා කරනවා දරුවනේ අපි පාංශු pH අගය සහ කැටායන හුවමාරු ධාරිතාවය. කැටායන එක්ස්චේන්ජ් කැපාසිටි එක. ඉතින් මේ පාංශු pH අගය කියන එක අපි පාංශු ප්‍රතික්‍රියාව කියලාත් ඔබට අහන්න ලැබෙනවා. ඔබ හොඳට මතක තියාගන්න ඕනේ අපි කිසිම විටක මින් පස්සේ විද්‍යුත් සන්නායකතාව කියන එක රසායනික ගුණාංගයට ඉගෙන ගන්නේ නැත. අපි පාංශු විද්‍යුත් සන්නායකතාවය නැත්නම් EC ඉලෙක්ට්‍රෝකන්ඩක්ටිවිටි කියන කෙනා අපි ඉගෙන ගන්නේ භෞතික ලක්ෂණ යටතේ. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි. දරුවන්ට සටහන් කරගන්න පුළුවන්, ලියා ගන්න පුළුවන් අවශ්‍ය කරුණු ටික මනවින් අවබෝධ කරගන්න දුවේ පුතේ අපි සුද්ධි පත්‍රය තුල වෙනස් වෙච්ච කරුණක් විදිහට එවලා තියෙනවා. විශේෂයෙන්ම මේ විද්‍යුත් සන්නායකතාවය කියන ලක්ෂණය අපි වර්ග කරලා තියෙන්නේ භෞතික ලක්ෂණ යටතේ. ඒ වගේම රසායනික ගුණාංග දෙකක්, ප්‍රධාන රසායනික ගුණාංග දෙකක් මේ යටතේ අපි ඔබත් සමග සාකච්ඡා කරනවා. මේ සිද්ධාන්ත පන්තියේ විෂය කරුණු ආශ්‍රිතේ පාංශු pH අගය සහ කැටායන හුවමාරු ධාරිතාවය ගැනයි අපි කතා කරන්නේ. හොඳයි දරුවනේ අපි බලමු ඉදිරියට යන්න. රයිට්. ඒ වගේම තවත් එක් ගුණාංගයක් තියෙනවා. පාංශු ලක්ෂණ වර්ගීකරණේ තවත් එක් ගුණාංගයක් තියෙනවා. එක පළවෙනි ගුණාංගයේ භෞතික ගුණාංග, දෙවනු ගුණාංගයේ රසායනික ගුණාංග උදාහරණ පැහැදිලි අපිට. ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟ වර්ගීකරණ යටතේ පාංශු ලක්ෂණ වර්ගීකරණ යටතේ ඊළඟ ගුණාංගය තමයි දුවේ පුතේ ජෛවීය ගුණාංග. පාංශු ජෛවීය ගුණාංග ගැනත් අපි ඔබත් එක්ක විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ නම් පැහැදිලි ඔබට පාංශු ලක්ෂණ වර්ගීකරණයේ පසක ලක්ෂණ වර්ගීකරණ යටතේ භෞතික ගුණාංග, රසායනික ගුණාංග සහ ජෛවීය ගුණාංග ගැන අපි කතා කරනවා. ජෛවීය ගුණාංග ගැන කතා කරනවා. ඉතින් පුතේ ජෛවීය ගුණාංගයට උදාහරණයකට විදිහට අපි තියෙනවා අපි කතා කරන්නේ පාංශු ජීවීන් සම්බන්ධයෙන්. පාංශු ජීවීන් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ soil organism ගැන කතා කරන්නේ. ඉතින් ඒකෙදි මහා ජීවීන්, මජ්ජා ජීවීන් සහ ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? කොහොමද? ඇයි මේගොල්ලෝ මේ විදිහට වර්ග කරන්න? මොකද්ද පදනම් කරගෙන තියෙන නිර්ණායකය? රයිට් පාඩම ආරම්භයේදී අපි ටිකක් කිව්වා. මේගොල්ලෝගේ ශරීර පළල අණුව පදනම් කරගෙන ඒගොල්ලෝ මහා ජීවීන්, මජ්ජා ජීවීන් සහ ශුද්‍ර ජීවීන් කියලා අපි කාණ්ඩගත කරලා තියෙනවා. හොඳයි දරුවනේ අපි එහෙනම් ආරම්භ කරමු පාඩම. රයිට්. භෞතික ගුණාංග. රයිට්. පළවෙනිම අපි කතා කරන්නේ පසේ භෞතික ගුණාංග යටතේ අංක 1 පාංශු වයනේ soil textile එක ගැන. වයනේ පාංශු වයනේ. දැන් වයනේ වගේ දෙයක් කියපුවාම පුතේ පස් ටිකක් අපි අතලරම් බලපුවාම මේ දේවල් ඇත්තටම ගොඩාක් ප්‍රායෝගික වෙන්න ඕනේ දුවේ පුතේ. විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාව ගත්තාම මේක ප්‍රායෝගිකව
භාවිතා කරන විශේෂම තාක්ෂණවේදී විෂයන් යටතේ දැන් වෙනද අපි පන්ති කාමරය තුල කොටු වෙලා පන්ති කාමරය තුල ඉගෙනගත්ත විෂයන් තමයි ගොඩක් තියෙන්නේ. නමුත් මෙතනදී මේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විශේෂයෙන්ම පන්ති කාමරය තුල වගේම පන්ති කාමරෙන් පරිබාහිරව ශේෂ්ත්‍ර චාරිකා ෆීල්ඩ් විසිට් තුලින් අපිට විෂය කරුණු අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒවා ඒ විදිහටම විභාගෙදිත් අහනවා. ඔබ ෆීල්ඩ් විසිට් එකක් ගිහිල්ලා ඇවිල්ලා උදාහරණයක් විදිහට ඔබ සත්ත්ව ගොවිපලකට ගිහිල්ලා ඇවිල්ලා බලලා සත්ත්ව ගොවිපලකට ගිහිල්ලා ඇවිල්ලා සත්ත්ව ගොවිපල තුළ ඉන්න සතුන්ගේ හැසිරීම, ඒ වගේම සතුන් පිළිබඳ සතුන්ගේ නිෂ්පාදන මොනවද? මේ නිෂ්පාදන ලබා ගන්න ඒ සඳහා නිෂ්පාදන ලබා ගන්න භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද මොනවද? උසස් තාක්ෂණික ක්‍රමශිල්ප මොනවද කියන එක ගැන ඔබ ඒක අවබෝධ කරගන්න මනාවේ ශේෂ්ත්‍ර චාරිකාවේ නිරත වෙලා ඇවිල්ලා ඔන්න ඔබට විභාගෙදී ඒ ශේෂ්ත්‍ර චාරිකාව ආවරණය කිරීමෙන් අනතුරු ඔබට ප්‍රශ්නයක් එනවා. ඉතින් පැනයක් අහන්න පුළුවන් විභාගෙදී අදාළ ඔබ එතනදී ඉගෙනගත්ත දේවල්, අධ්‍යයනයේදී යොදාගත්ත දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා. ඒ වගේම ප්‍රශ්න අහනවා. රයිට්? ඉතින් ඒක නිසා ඔබ මතක තියාගන්න බොහොම රසවත්ව මේක විඳ ගනිමින් ඉතා හොඳ අත්දැකීමක් ඔබේ ජීවිතයට එකතු කරමින් නැවුම් අත්දැකීම් එකතු කරගනිමින් පන්තිකාරින් පරිබාහිරව ගිහිලා බාහිර පරිසරයත් එක්ක එකතු වෙලා බාහිර පරිසරයට අනුගත වෙමින් කටයුතු කරනවා. ජයපත් තාක්ෂණයේදී විශේෂයෙන්ම බාහිර පරිසරයට අනුගත වෙමින් පරිසරයට අනුගත වෙමින් රයිට්. ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කරමින් පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී ලෙස නව නිෂ්පාදන කටයුතු කිරීමට අදාළව ජෛව පද්ධති තාක්ෂණයේදී විශේෂයෙන් අපි කතා කරනවා. විශේෂයෙන්ම අපි මේකෙදී කතා කරන කරුණක් තමයි දරුවනේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් නැත්නම් අපිට තිරසාර සංවර්ධනය. තිරසාර කළමනාකරණය. අපි කොහොමද සම්පත් අපි භාවිතා කරන අතරතුර මේ අපි භාවිතා කරන සම්පත් වලින් අනාගත පරපුරටත් මේ සම්පත් භාවිතා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසමින් කොහොමද භාවිතා කරන්න කියලා. ලෝකේම අවදානමකට ලක් වෙලා තියෙන දරුවනේ මේ තිරසාර කළමනාකරණය. තියෙන සම්පත් කොහොමද තිරසාරව භාවිතා කරන්නේ. ඉතින් මේ තිරසාර භාවිතය කියලා කියන්නේ දුවේ පුතේ සම්පත් අපිට පාවිච්චි කරන්න එපා කියනවා නෙවෙයි. අපි මේ සම්පත් පාවිච්චි කරන්න. සම්පත් භාවිතා කරන්න. හැබැයි කොහොමද අනාගත පරපුරටත් අපි භාවිතා කරා වගේම මේ සම්පත් වලින් ඵල ප්‍රයෝජන ලබා ගන්න ඉඩ ප්‍රස්තාව සලසමින් භාවිතා කරන්න. සරලවම අපි දන්න භාෂාවෙන් අපි කියනවා නම් දරුවනේ අපි අවශ්‍යතාවයට උමනාවකට අපි ගහක් කපා ගත්තොත් තව ගහක් හිටවන්න. එතකොට අනාගත පරම්පරාවටත් ඒ අපි ගත්ත ප්‍රයෝජනෙම අර ගහෙන් ලබා ගන්න පුළුවන්. රයිට්? ඉතින් පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදන කටයුතු ජීවී ද්‍රව්‍ය භාවිතා කරලා ශාක සතුන් සහ ශුද්‍ර ජීවීන් භාවිතා කරලා නව නිෂ්පාදන සිදු කිරීම සහ ඒවයි සංවර්ධන කටයුතු පිළිබඳව පුතේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාවට අපි කතා කරනවා. යාන්ත්‍රීකරණය, කෘෂි ඉංජිනේරු විද්‍යාව, ඒ වගේම පරිසර විද්‍යාව, ඒ වගේම විවාහාරික ජීව විද්‍යාව කියන මෙන්න මේ විෂයන් වල ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණයේ පදනම් කරගත්ත ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක් තමයි පුතේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය කියන්නේ. ඉතින් පුතේ එතන ඉගෙන ගන්නකොට ඔබට විශේෂයෙන්ම අපිට භෝග සම්බන්ධයෙන් කොහොමද මේ උසස් තාක්ෂණය භාවිතා කරලා තාක්ෂණය භාවිතා කරලා භෝග වගා කටයුතු කරන්නේ. අනාගත ලෝකයේ හමුවේ තියෙන ප්‍රබල අභියෝගයක් තමයි දුයි පුතේ ආහාර අර්බුදය. එහෙනම් මෙන්න මේ ආහාර අර්බුදයට විසඳුමක් විදිහට අපි කොහොමද තාක්ෂණය භාවිතා කරලා අඩු ඉඩකඩකින් වැඩි නිෂ්පාදනයක් වැඩි ඵලදාවක් ලබා ගන්න. අඩු ශේෂ්ඨ ඵලයක් තුල අඩු ඉඩකඩක් තුල කොහොමද අපි මේ භෝග නිෂ්පාදනය වැඩි කරන්නේ? ආහාරවල ගුණාත්මක භාවය, ඒ වගේ ප්‍රමාණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගන්න කොහොමද කියන එක පුතේ ආහාර තාක්ෂණය සම්බන්ධයෙන් අපි කතා කරනවා. විශේෂයෙන් ඒ වගේම අපිට ඔබ දන්නවා ජලය කියන්නේ අනවරත සම්පතක්. ඒ කියන්නේ ඇතිවන සම්පතක්. නොනවති යලි ඇතිවන සම්පතක් වුණත් දුවේ පුතේ ජලය පුනරාරෝපණය වෙන වේගයට වඩා විශේෂයෙන්ම භූගත ජලය රීචාර්ජ් වෙනවා. නැවත පුනරාරෝපණය වෙනවා. මේ ජලය පුනරාරෝපණය වෙන වේගයට වඩා වැඩියෙන් අපි ප්‍රයෝජනට ගත්තොත් පුතේ යලි ඇතිවන සම්පතක් වුණත් යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. සරලවම කියනවා නම් දුවේ පුතේ ඔබ ලිඳකින් වතුර ඇදලා නානවා නම් හිතන්න ලිඳට ජලය රීචාර්ජ් වෙන්නේ නැත්නම් පුනරාරෝපණය වෙන්නේ අපි නිකන් කියමු උදාහරණයක් විදිහට දවසට ලීටර 50ක් පුනරාරෝපණය වෙනවා කියලා. සරලව නිකන් අපි දවසට ජලය ලීටර 50ක් පුනරාරෝපණය වෙනවා නම් පුතේ ඔබ පාවිච්චි කරන්න ඕනේ මේ පුනරාරෝපණය වන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ සමානව. මොකද්ද? ජලය දවසකට ඔබ නාන ලිඳක් කියලා හිතන්න ඔබ ප්‍රයෝජනට ගන්න ලිඳක් කියලා හිතන්න. ඉතින් ජලය දවසකට පුනරාරෝපණය වෙන ලීටර 50ක් නම් ඔබ ප්‍රයෝජනට ගත යුත්තේ ලීටර 50ට අඩුවෙන් පුනරාරෝපණය වෙන ප්‍රමාණයට අඩුවෙන් හෝ සමානව ප්‍රයෝජනට ගැනීම තමයි දරුවනේ තිරසාර භූගත ජල කළමනාකරණය කියලා කියන්නේ. එහෙනම් ඔබ එක්කෝ 50ට
අඩුවෙන් ප්‍රයෝජනට ගන්න ඕනේ. එහෙම නැත්නම් 50ට සමානව ප්‍රයෝජනට ගන්න ඕනේ. ඔබ 50ට අඩුවෙන් ප්‍රයෝජනට ගන්නම් ප්‍රශ්නයක් නෑ. මොකද වැඩිපුර අතිරික්තයක් තියෙනවනේ. ඔබ 50ක් උත්පාදනය වෙනකොට නැත්නම් භූගත ජලයේ පුනරාරෝපණයට ඕන 50ක් පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් නෑ. ඒකට සමානව ආයෙත් 50ක් රීචාර්ජ් වෙනවා. ඔබ බැරි වෙලා 50ට වැඩියෙන් ප්‍රයෝජන ගත්තොත් ඔබ දිගින් දිගටම මේක පුතේ අධි පරිභෝජනයට ලක් කරොත් අපි ජලය කියන්නේ අනවරත සම්පතක්. ඒ වගේම සීමිතයි මේ ජලය. අනවරත සම්පතක් වුණත් අපි දන්නවා පෘථිවියෙන් 10න් පංගු 7ක්ම ජලයෙන් වැසලා තිබුණත් පුතේ අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් මානව පරිභෝජනය සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජලය ඊටාම් සුළු ප්‍රමාණයක් තියෙනවා. සාගර හා මුහුදු වල කරදිය විදිහට තියෙනවා පුතේ. ඒ වගේම උත්තර හා දක්ෂිණ ද්‍රවවල ග්ලැසියර් විදිහට හිම විදිහට මේවා තියෙනවා. අපිට ඒවා ප්‍රයෝජනට ගන්න බෑ. ප්‍රයෝජනට ගන්න පුළුවන් මේ ෆ්‍රෙෂ් වෝටර් නැත්නම් මිරිදිය ජලයනොත් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් මිනිස් පරිභෝජනය සඳහා සුදුසු වෙන්නේ ඊටාම සුළු ජල ප්‍රමාණයක්. ඊට එක්කම සීමිතයි. ඉතින් මේක යලි ඇතිවන වේගයට වඩා අපි වඩා වේගයෙන් මේක පරිභෝජනය කරොත් දරුවනේ යලි ඇතිවන සම්පතක් වුණත් යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසායි අපි භූගත ජලයේ තිරසාර කළමනාකරණය කරන්න ඕනේ. තිරසාරව පරිභෝජනය කරන්න. කොහොමද අපි තිරසාරව පරිභෝජනය කරන්නේ? ජලයේ භූගත වන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ භූගත වන ප්‍රමාණයට සමානව. එහෙනම් 50ක් උත්පාදනය වෙනවා නම් 50ට අඩුවෙන් හරි එහෙම නැත්නම් 50ක් උත්පාදනය වෙනවා නම් 50ක් ප්‍රයෝජනට ගන්න. මොකද 50ක් හැදෙනවනේ. ඒක තමයි දරුවනේ තිරසාර කළමනාකරණයේදී සිදු කරන්නේ. ඒ වගේම අනාගත ලෝකයේ හමුවේ තියෙන තවත් විශාල එවන් අභියෝගයක් තමයි මේ මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක්, හිතකර පරිසර තත්ත්වයක් පෘථිවිය තුල උදා කර දීම. පානීයට විශේෂයෙන්ම ජලය වගේ සුදුසු වායුගෝලීය ශ්වසනය කරන්න සුදුසු වායුගෝලීය තත්ත්වයක්, පරිසර තත්ත්වයක් පෘථිවිය පද නිර්මාණය කරලා දීමේ වගකීම ඔබ සතුව තියෙනවා. මේ ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය ඔබ හදාරලා ඔබ මේ ශාස්ත්‍රයේ ඉහළට ගිහිල්ලා උපාධිය අරගෙන ඉහළට ගිහිල්ලා ඔබ මේ රටට ලෝකයේ තියෙන මෙන්න මේ අභියෝග වලට විසඳුම් සොයන්න පුළුවන් පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේ පුතේ. මොනවද අභියෝග විදිහට අපි කතා කරේ? ලෝකයේ මේ හමුවේ තියෙන ආහාර අර්බුදේ, ජල අර්බුදේ, මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක් ඇති කරලා දෙන එක. ඒ වගේම දුවේ පුතේ මේ භාවිතා කරන සම්පත් තිරසාර කළමනාකරණය මේ ජෛව පද්ධති තුල තිරසාර කළමනාකරණය, තිරසාර භාවිතේ, තිරසාර සංවර්ධනය ඇති කිරීම තමයි දුවේ පුතේ අරමුණ වෙලා තියෙන මේ විෂය ධාරාව හඳුන්වා දීමේ විෂය තුලට. රයිට්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි යනවා නැවතත් පාඩමට. මෙන්න භෞතික ලක්ෂණ පළවෙනි කෙනා අපි පටන් ගන්නවා පාම්ශු වයිනේ අපිට අතට අල්ලපුවම දැනෙන විදිය. රළුයි කියනවා. දැන් අපි ප්ලාස්ටික් එකක් අතට අරගෙන බලගෙන දැන් ක්ලේ ටිකක් මැටි ටිකක් වගේ මැටි වලින් ඔබ සෙල්ලම් කරලා ඇති විවිධ දේවල් ක්ලේ වලින් හදලා ඇති. නර්සරි එකේදී මොන්ටිසෝරියේදී පළමු ශ්‍රේණිය පළමු වසරවල ඔබේ කුඩා කාලේදී ඔබ මේ වගේ විවිධ දේවල් හදලා ඇති. ඉතින් සියුම් මැටි ටිකක් ගත්තාම අපිට ඉතින් සියුම් ස්වභාවයක් දැනෙන්නේ. ඒ වගේම වැලි ටිකක් ඔබ අල්ලලා ඇති. අතට රළු ස්වභාවයක් දැනෙලා ඇත්තේ ඔබට. එහෙනම් දැන් අපිට රළු ව්‍යුහය, සියුම් ව්‍යුහය, ඉතා සියුම් ව්‍යුහය රළු ගතිය මද දැඩි රළු ගතියක් තියෙනවා මේ වැලි වැට ප්‍රමාණය වැඩි වෙනකොට බොරළු වගේ වෙනකොට ඒ වගේ රළු බව වැඩි වෙනවා. ඉතින් අතට අල්ලනකොට දැනෙන ස්වභාවයක ටෙක්ස්චර් එක අපිට කියනවා අපි මේ වයනේ යටතේ අපිට බලන්න පුළුවන් එහෙනම් කොහොමද? වයනයක් කියපුවම දැන් ආහාරවල වයනය කියපුවම අපි බලනවා අල්ලලා බලනකොට අපිට දැනෙන විදිය මේක මෘදුයිද කොහොමද? අපි කියනවා ආහාර නරක වෙලා තියෙන්නේ. මේ ආහාර සුදුසුයි. අනුභවයට පරිභෝජනයට සුදුසුයි කියලා අපි කියනවා. ඒ වගේ දරුවනේ එහෙනම් පාම්ශු වයනය කියනකොට දරුවනේ බලන්න මේ රූප රාමුවලින් කොට පේනවා. රූපලින් ඔබට මේ විවිධ බලන්න මේ අල්ලලා බලපම නිකන් අපිට හිතෙනවා මේ අල්ලලා බලපම මේ දැන් සමහර ඒවා බලපම තද ගතියක්, සමහර ඒවා ගන්නකොට ටිකක් සියුම් ගතියක්, රළු ගතියක් නිකන් පේනවා අපිට මේ බලනකොට වයනය ගැන අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක බාහිර ලක්ෂණයක්. පස්සේ භෞතික ලක්ෂණයක්. පස්සේ භෞතික ගුණාංගයක් දුවේ පුතේ පාම්ශු වයනය කියන එක. පස්සේ භෞතික ගුණාංගයක්. එහෙනම් අපි බලමු පාම්ශු වයනය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා පසක ලක්ෂණ කෙරෙහි වැදගත් වෙන ප්‍රාථමික ඛනිජ අංශ ආකාර වගේම ද්විතීයික ඛනිජ අංශ ආකාර තියෙනවා දරුවනේ. පසක භෞතික ලක්ෂණ බාහිරින් පසක ලක්ෂණ කෙරෙහි වැදගත් වෙන මේ ප්‍රාථමික ඛනිජ අංශ ආකාර තමයි පුතේ වැලි, රොන් මඩ වගේම අපිට ඊළඟට ද්විතීයික ඛනිජ අංශ ආකාරයට මේ මැටික් ගන්න පුළුවන්. එතකොට මේ අතරිනුත් පුතේ පසක ලක්ෂණ කෙරෙහි වඩාත්ම වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මැටි සහ වැලි. වැලි ගත්තාම පුතේ වැලි ගත්තාම වැලි අංශු අතර තියෙන සාපේක්ෂව විශාල සිදුරු, මහා සිදුරු. වැලි අංශු අතර තියෙන සිදුරු ප්‍රමාණය වැඩි, වැලි අංශු අතර සාපේක්ෂව මහා සිදුරු තම විශාල සිදුරු තියෙන්නේ. ඒතර වැලි පසකට යොදන ජලයේ ඉක්මනින් ඉවත් වෙන අය අවකාශ විශාල අවකාශෙන් තියෙන. ඒ විශාල අවකාශ අතරින් වැලි පසකට යොදන ජලයේ ඉක්මනින් ඉවත් වෙනවා.
නමුත් වැලිපසක අර අවකාශ හිස්තැන් වැඩිපුර තියෙන හින්දා වැලිපසක හොඳට වාතය රැඳිලා තියෙනවා. එහෙනම් වැලිපසක වාතනය සතුටුදායකයි පුතේ. ඒ වගේම වැලිපසකට යොදන ජලය ඉක්මනින් පහසුවෙන් ඉවත් වෙන නිසා වැලිපසක ජල වහනයත් සතුටුදායකයි. ජල වහනයත් සතුටුදායකයි. හැබැයි සතුටුදායක නැත්තේ වැලිපසක ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය සතුටුදායක නෑ. ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි වැලිපසක. ඊට හේතුව තමයි දරුවනේ වැලි අංශු අතර තියෙන සාපේක්ෂව මහා සිදුරු විශාල අවකාශ තියෙන්නේ. එනම් මේ විශාල අවකාශ අතරින් වැලිපසට යොදන ජලය ඉක්මනින් ඉවත් වෙනවා. පහසුවෙන් ඉවත් වෙනවා. ඉක්මනින් වැඩි කාලාන්තරයක් ගන්න නැතුව අඩු කාලාන්තර වලින් වැලිපසකට ජලය යොදන්න වෙනවා පුතේ. වැලිපසකට. ඒක නිසා අපි කියනවා වැලිපසක් සාමාන්‍යයෙන් බොහෝමයක් භෝග වගාවන් සඳහා සුදුසු වෙන්නේ නැහැ කියලා කියනවා. ගොඩාක් භෝග වගාවන් සඳහා සුදුසු වෙන්නේ නැහැ කියලා කියනවා. යම් කිසි පසක වැලි පමණට වඩා වැඩිවීම හෝ අඩුවීම සුදුසු වෙන්නේ නැහැ පුතේ. වැලි ප්‍රශස්ත මට්ටමක පසේ තියෙන්න ඕන. එහෙනම් ඒ වගේම හැබැයි වගා කරන්න පුළුවන් භෝග නැතුවම නෙවෙයි පුතේ වැලිපසක වගා කරන්න පුළුවන් විශේෂයෙන්ම අලභෝග රටකජු වගේ භෝග වැලිපසක වගා කරන්න පුළුවන්. ඊට පස්සේ මැටි පසක් ගත්තොත් පුතේ අපි කියනවා යම් කිසි පසක මැටි අධික නම් ඒ පසේ මැටි අංශු අතර තියෙන ශුද්‍ර අවකාශ පුතේ. මේ මැටි අංශු අතර තියෙන ශුද්‍ර අවකාශ තුල ජලය හොඳින් රැඳිලා පවතිනවා පුතේ. ජලය රඳවා ගැනීමේ හැකියාව මැටි පසක වැලිපසකට වඩා වැඩි. ඒකට හේතුව තමයි දරුවනේ මැටි පසේ මැටි අංශු අතර තියෙන ශුද්‍ර අවකාශ. ඊටාම සියුම් ශුද්‍ර අවකාශ තියෙන. හරියට වැලි අංශු ගත්තොත් මගේ මේ අත දිග ඇරපුවාම අතේ ඇඟිලි වැලි අංශු කියලා හිතන්න. බලන්න මේ වැලි අංශු අතර තියෙන අවකාශ වැඩිනේ. මේ බලන්නකො මේ හිස්තැන් වැඩිනේ. එහෙනම් වැලිපසකට යොදන ජලයේ මේ මහා අවකාශ විශාල සිදුරු තුලින් ඉක්මනින් පහසුවෙන් ඉවත් වෙනවා. හැබැයි වාතය අපි දන්නවා. වාතය ගත්තාම මේ අවකාශ අතර ජලය රැඳිලා නැහැ. හිස් අවකාශ අතර වාතයට හොඳින් රැඳිලා ඉන්න පුළුවන්. එහෙනම් වැලිපසක වාතනයේ සතුටුදායකයි, ජල වහනයේ සතුටුදායකයි කියන්නේ වැලිපසට යොදන ජලයේ වැලිපසෙන් ඉක්මනින් ඉවත් වෙනවා. ඒ වගේම ජල ධාරිතාවය නැත්තම් වැලිපසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි. ඇයි මේ විශාල අවකාශ අතරින් සිදුරු අතරින් ජලය ඉක්මනින් ඉවත් වෙලා යනවා. හැබැයි මැටි පසක් ගත්තාම හරියට මම මගේ අතේ ඇඟිලි එකතු කරා වගේ. ඇඟිලි එකතු කරපුවම බලන්න මේ මැටි අංශු අතර තියෙන අවකාශ පොඩ්ඩක් ඇතුලෙන් බලන්න චූටි අවකාශ ශුද්‍ර අවකාශයෙන් මෙහෙම බලපුවම පේන්නේ අත ඇඟිලි එකතු කරලා හිතන්න මේ එක් ඇඟිලි තමයි මැටි අංශු කියලා. ඒ මැටි අංශු අතර තියෙන අවකාශ බලන්න ඊටාම සියුම් ශුද්‍ර අවකාශ තියෙන. එහෙනම් අපිට වතුර ටිකක් ගන්න ඕන අවශ්‍ය වුණාම අපි මෙහෙම වතුර දෝතක් ගන්න අවශ්‍ය වුණාම ඇඟිලි ටික එකට එකතු කරලා තමයි අපි වතුර ටිකක් ගන්න. නමුත් අපි මෙහෙම වතුර ගන්න ගියොත් අපිට වතුර ගන්න බෑ. මෙහෙම මොකොත් අල්ලන්න බෑ අපිට. කැච් කරන්නත් බෑ. දැන් බෝලයක් අපි කැච් කරනවා නම් දන්නවා මැච් එකක දැන් මෙහෙම තමයි අල්ලන්නේ. දැන් නැත්නම් ඩීප් කැච් කරනවා මෙහෙම අල්ලන්නේ අපි. හතර සීමා වයින්ඩර් ලයින් එක ආසන්නී දැන් අපි ගන්නවා මෙහෙම තමයි කැච් කරන්නේ. එතකොට මෙහෙම කැච් කරොත් බෝලේ වැටෙනවා මෙතන. දැන් මෙහෙම කැච් කරන්නේ නැහැනේ. මෙහෙම කැච් කරන්නකො මේ මැද වැදලා බෝලේ බිමට වැටෙනවා. ක්‍රිකට් වල තෝරගන්නේ නැහැ. එතකොට කැච් කරනකොට දන්නවා බොහෝම ඒක හරියටම බෝලේ එන විදියට අපි ඇසගෙන ඉහලා එතෙන්ට හරියට මෙහෙම කැච් කරපුවම සුරකිව මේක අපිට අල්ල ගන්න පුළුවන් කැච් එක. සුරකිව ගන්න පුළුවන් අපිට. ඉතින් ඒ වගේ මැටි පසකට යොදන ජලයේ මොකද මැටි අංශු අතර තියෙන ශුද්‍ර අවකාශ නිසා මැටි පසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව වැඩි. ඒ වගේම මැටි පසක මේ අවකාශ අතර ශුද්‍ර අවකාශ තුල වාතයට රැඳිලා ඉන්න ඉඩ අඩුයි. ඒක නිසා මැටි පසක වාතනීය දුර්වලයි. මොකද වාතයේ බලන්නේ හැම වෙලාවෙම පීඩනයේ වැඩි තැනක ඉඳන් අඩු ස්ථානයකටයි ගමන් කරන්නේ. වැඩි පීඩන කලාපයක ඉඳන් අඩු පීඩන කලාපයකටයි පුතේ වාතයේ හැම වෙලෙම ගමන් කරන්නේ. දැන් මේ වෙලාවේ අපේ පන්ති කාමරය තුලත් ඔබ ඉන්න පන්ති කාමරයේ ඔබේ කාමරය තුලත් ඔබ ඉන්න ස්ථානය තුලත් වාතයට පුළුවන් එහා මෙහා චලනය වෙන්න. වාතයේ එහා අහඹු ලෙස චලනය වෙමින් පවතින පුතේ. විවිධ වේග වලින් වාතයට ස්කන්ධයක් තියෙනවා, බරක් තියෙනවා, ඒ වගේම වේගයක් තියෙනවා. විවිධ වේග වලින් මේ බෝඩ් එකේ බිත්ති වල අපේ ඇඟේ ගැටෙමින් අහඹු ලෙස චලනය වෙමින් වායුවක් ඉන්නේ. හැබැයි හිර වෙලා ඉන්න කැමති නෑ. බැලුම් බෝලයක් පුම්බලා අපි අත අරපු ගමන් ඇතුලේ රැඳිලා තිබ්බ වාතයේ පුස් ගාලා ඉවතට යනවා. රැඳිලා හිර වෙලා තෙරපිලා ඉන්න කැමති නෑ වාතයේ. වායුවක් කැමති නිදහසේ චලනය වෙන්න. වැඩි පීඩනයක ඉඳන් අඩු පීඩනයක. එහෙනම් මේ මැටි අස්සට වායු රින්ගන්නේ. ඇයි මේ මැටි අංශු අතර ජලය රැඳිලා තියෙනවා අපිට ඉන්නේ නෑ කියලා වාතය යනවා යන්න. එහෙනම් මැටි අධික පසක වාතනයේ දුර්වලයි. ජලවහනයක් දුර්වලයි. ජලවහනය කියන්නේ යම් කිසි පසකින් ජලය ක්‍රමානුකූලව ඉවත් වෙලා යන එකට. එහෙනම් ජලය මේ මැටි අංශු අතර තියෙන ශුද්‍ර අවකාශ තුල ජලය රඳවලා තියා ගන්නවා.
ඒක නිසා ජලයේ හිමින් බොහොම හිමින් තමයි ජල වහනය වෙන්නේ. එහෙනම් මැටි පසක ජල වහනය දුර්වලයි. ඒ වගේම මැටි පසක වාතනයත් දුර්වලයි. හැබැයි මැටි පසක දුවේ පුතේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව ඉහළයි. මැටි පසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව ඉහළයි. ඒකට හේතුව තමයි මැටි පසක තියෙන ශුද්‍ර අවකාශ තුල මේ ජලය හොඳින් රැඳිලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු කවුද පාංශු වයනය කියන්නේ? පසක වයනය කොහොමද අපි අර්ථ දක්වන්නේ? උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී යටතේ විභාගයට අපිට ව්‍යුහගත ප්‍රශ්නයක ඇහුවොත් විශේෂයෙන්ම පාංශු වයනය හඳුන්වන්න කියලා අපි මෙන්න මේ නිවැරදි හැඳින්වීම කරන්න ඕනේ දුවේ පුතේ. අපි බලමු මොකද්ද හැඳින්වීම කියලා. පසේ අඩංගු වැලි, රොන් මඩ, මැටි අංශු වල සාපේක්ෂ අනුපාතය නිසා පසක ඇතිවන භෞතික ස්වභාවය තමයි දරුවනේ පාංශු වයනය කියලා කියන්නේ. එහෙනම් සරලවම කියන්නේ පසක අඩංගු වැලි, රොන් මඩ සහ මැටි යන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය. උදාහරණයක් විදිහට අපි මේ ගත්තොත් යම්කිසි ප්‍රමාණයක් 100ක් ගත්තොත් 100% ප්‍රතිශත ප්‍රමාණයක් ගත්තොත් අපි ඒ පස්සේ වැලි කොච්චරද, මැටි කොච්චරද, රොන් මඩ කොච්චරද කියන එක. අපි හිතමු යම්කිසි පසක වැලි තියෙනවා 60ක්, ඒ වගේම මැටි තියෙනවා 30ක්, රොන් මඩ තියෙනවා 10ක්. එහෙනම් වැඩිපුරම තියෙන්නේ වැලිනේ. එහෙනම් අපි ඒක වැලිමය පසක් විදිහට හඳුන්වන්නේ. වැඩිපුර මොනවද තියෙන්නේ? ඒ අනුව අපි පස නම් කරනවා. මැටි අධික පසක්, ලෝම පසක්, නැත්නම් වැලි අධික පසක්, වැලිමය පසක්, වැලිමය ලෝම පසක් කියලා අපි නම් කරනවා. ඉතින් මේ විදිහට අපි විශේෂයෙන්ම මේ පාංශු වයනය ගණනය කිරීමේදී පාංශු වයනයේ පරීක්ෂණාත්මකව අපි කරනකොට පරීක්ෂා කළා අපි මැටි ප්‍රතිශතයත්, වැලි ප්‍රතිශතයත්, ඒ වගේම රොන් මඩ ප්‍රතිශතයත් අරන් ඒවා වයන ත්‍රිකෝණයට ආදේශ කළා. වයන ත්‍රිකෝණයේ ඒ පාදවල අදාළ අගයන් ලකුණු කරලා අපි පසේ වයන පන්ති අපිට හොයාගන්න පුළුවන්. අපි ප්‍රායෝගික පරීක්ෂණයේදී වලදී වගේම ඉදිරි පාඩම් වලදී අපි බලාපොරොත්තු වෙන ප්‍රායෝගික පරීක්ෂණවලදී ඔබට මේ පාංශු වයනයේ හොයන ආකාරයේ පාංශු වයනයේ කොහොමද පරීක්ෂණාත්මකව අපි හොයන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. රයිට්. හොඳයි දුවේ පුතේ. එහෙනම් දැන් අපිට මෙතනදී වැදගත් වෙන්නේ පාංශු වයනයේ හැඳින්වීම ඔබට ලියා ගන්න පුළුවන්. මේ ගමන් ලියා ගන්න ගමන් පාඩම් කරගන්නත් පුළුවන් නේද දුවේ පුතේ? බලන්න දුවේ පුතේ. එහෙනම් පසේ අඩංගු වැලි, පසේ අඩංගු වැලි, රොන් මඩ, මැටි අංශුවල, පසේ අඩංගු වැලි, රොන් මඩ සහ මැටි අංශුවල සාපේක්ෂ අනුපාතය තමයි දරුවනේ අපි සරලවම කියන්නේ පාංශු වයනය කියලා. එහෙනම් කෙලින්ම ඔබට ලියන්න පුළුවන් පාංශු වයනය යනු පසක, වැලි, මැටි සහ රොන් මඩ කියන අංශූන්ගේ සාපේක්ෂ අනුපාතය. වැලි කොච්චරද, මැටි කොච්චරද, රොන් මඩ කොච්චරද කියන එක පැහැදිලි. ලියා ගන්න පුළුවන් දුවේ පුතේ. පසේ අඩංගු වැලි, රොන් මඩ, මැටි අංශුවල සාපේක්ෂ අනුපාතය නිසා පසක ඇතිවන භෞතික ස්වභාවය තමයි පාංශු වයනය කියන්නේ. ඔබ පසක අඩංගු වැලි, මැටි සහ රොන් මඩ කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය කියලා පිළිතුර ලිව්වත් සම්පූර්ණ ලකුණු ඔබට හම්බෙනවා. රයිට්. අපිට ඒක තහවුරු කරගන්න බලා ගන්න පුළුවන්. ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපි කියනවා USDA කියලා. මොකක්ද අපි කියන්නේ? ඒකට කියනවා USDA, United States Department of Agriculture. USDA කියලා කියනවා අපි. ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ඛනිජ අංශු වර්ගීකරණය තියෙනවා. අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙනවා. මේ ඇමරිකා එක්සත් ජනපදයේ නැත්නම් USDA ක්‍රමයට අනුව කියලා ලිව්වොත් කිසි ප්‍රශ්නයක් නැහැ. United States Department of Agriculture. USDA ක්‍රමයට අනුව එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුව ඛනිජ අංශු වර්ගීකරණය ඒගොල්ලෝ දීලා තිනවා. අපි බලමු කොහොමද ඒගොල්ලෝ මේ ඛනිජ අංශු වර්ගීකරණය කරලා තියෙන්නේ කියන එක. ඊටාම සරලයි, පැහැදිලි, බොහෝම පහසුවෙන් මතක තියාගන්න පුළුවන් දරුවනේ. මෙන්න USDA ක්‍රමයට අපි පොඩක් එක ලියමු නේද? USDA ක්‍රමය. USDA ක්‍රමය. USDA ක්‍රමයට. එහෙනම් ඛනිජ අංශුව තියෙනවා. අංශු වල විෂ්කම්භය තියෙනවා මිලිමීටර වලින්. ඛනිජ අංශුව තියෙනවා දුවේ පුතේ. ඒ වගේම අංශු වල විෂ්කම්භය තියෙනවා මිලිමීටර වලින්. රයිට්. බලමු අපි. ඛනිජ අංශුව තමයි පුතේ වැලි. මතක තියාගන්න USDA ක්‍රමයට ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ඒගොල්ලෝ කරලා තියෙන වර්ගීකරණයක් මේක.
එහෙනම් අපිටත් ඒක අධ්‍යයනය කරන්න තියෙනවා. ඔබ මතක තබාගත යුතුයි අංශු 3යි අංශු වල විස්කම්භාකාර 3යි තියෙන්නේ. ප්‍රධාන අංශු 3යි අංශු වල විස්කම්භාකාර 3යි තමයි දුවේ පුතේ තියෙන්නේ. එහෙනම් බලමු එකින් එක අපි. හොඳයි ඔබ සූදානම් නේද? එහෙනම් බලමු අපි. මෙන්න ඛනිජ අංශුව වැලි දුවේ පුතේ අංශු වල විස්කම්භය මිලිමීටර වලින් තියෙනවා. කොහොමද කාට අනුවද USDA ක්‍රමයට අනුව. USDA ක්‍රමයට අනුව වැලි වල අංශු වල විස්කම්භය දුවේ පුතේ මිලිමීටර් 2ත් මිලිමීටර් 0.05 අතර. එහෙනම් හරි ඔබට ඔකයි අමතක වෙන්නේ නැහැ. කොයි ක්‍රමයට අනුවද? ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව. එහෙනම් මෙහෙම නැත්නම් USDA ක්‍රමයට කියලා මතක තියාගන්න පුතේ. මතක තියාගන්න මතකයෙන් මේවා මතක තියාගන්න ඔබ තුල කටපාඩම් කරලා නෙවෙයි. ඛනිජ අංශුව තමයි වැලි අංශු වල විස්කම්භය මිලිමීටර් 2ත් මිලිමීටර් 0.05 අතර. ආය ඔබ ජීවිත කාලෙටම අමතක කරන්න එපා. රොන් මඩ තියෙනවා පුතේ. රොන් මඩ වල මෙතන නතර කරපු තැනින් අල්ල ගන්න පුතේ. වැලි වල නතර කරපු තැනින් අල්ල ගන්න මතක තියාගන්න ලේසි. වැලි වල නතර කරලා තියෙන්නේ 0.05 පුතේ. 0.002 නැත්නම් 0.02 කියලාත් මතක තියාගන්න. ඔබට මතක තියාගන්න රිසි පහසු ක්‍රමයකින් මතක තියාගන්න කටපාඩම් කරන්න එපා. අවබෝධයෙන් ඒ වැඩේ කරන්න. එතකොට ඔබට කවදාවත් අමතක වෙන්නේ නැහැ මේ දේවල් විභාගයෙන් පස්සේ වුණත් ජීවිත කාලේ පුරාවටම ඔබට වැදගත් වෙන කොටස් නිසා තමයි ඒ විදිහට කියන්නේ දුවේ පුතේ. එහෙනම් බලමු රොන් මඩවල අංශුවේ විස්කම්භය USDA ක්‍රමයට අනුව 0.05 කීයද? පටන් ගන්නේ 0.05 0.002 එහෙම නැත්නම් 0.02 අතර. ඊට පස්සේ පුතේ USDA ක්‍රමයට අනුව ඊළඟ ඛනිජ අංශුව තමයි මැටි. මේ මැටි ඛනිජ අංශු වල විස්කම්භය මිලිමීටර වලින් පුතේ මේ බලන්න 0.0 මෙතන නතර කරපු තැනින් අල්ලගන්න. රොන් මඩ නතර කරපු තැනින් අල්ලගන්න අමතක නම් අපි මැටි අංශු වල විස්කම්භය කියන්නේ දුවේ පුතේ 0.02ට අඩු. මේ මාක් එක less than මාක් එක greater than මාක් එක less than මාක් එක ඔයගොල්ලෝ දන්නවා. මේවට මේ මැටි පැත්තට කට වැහිලා තියෙන්නේ. මට කට වැහිලා තියෙන්නේ මේ පැත්තට. එහෙනම් මැටි ඛනිජ අංශු වල විස්කම්භය USDA ක්‍රමයට දරුවනේ කීයද? 0.002ට අඩු. පැහැදිලි. හරි. අපි ඊළඟට අන්තර්ජාතික පාංශු වර්ගීකරණයේ ISS අපි එකට කියනවා International Soil Scientist Society කියලා. ISSS I එකයි S අකුරු තුනයි. ISSS I එකයි S අකුරු තුනයි. එහෙනම් අන්තර්ජාතික පාංශු වර්ගීකරණය කියලාත් ඒකට කියනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා International Soil Scientist Society කියලා අපි එකට කියනවා. ISSS අන්තර්ජාතික පාංශු වර්ගීකරණය කියලා කිව්වත් කම නැහැ. ඒ අනුව පුතේ ඛනිජ වර්ගීකරණය අපිට දක්වන්න පුළුවන් පහත ආකාරයට දෙක පටල ගන්න එපා. හොඳයි දරුවනේ අපි බලමු එතකොට අන්තර්ජාතික පාංශු වර්ගීකරණයට අනුව ISSS වලට අනුව කොහොමද මම මේක ඔයගොල්ලන්ට ඇඳලා ඒක අපි කනුව ලියලා දාන්නම් මෙතනින් ලියමු අපි ඒක රයිට් වැලි වල රයිට් රයිට් වැලි විස්කම්භය 2ත් මිලිමීටර 0.02 අතර වැලි වල විස්කම්භය දුවේ පුතේ ISS වලට අනුව ඒගොල්ලෝ මේක අන්තර්ජාතික පාංශු වර්ගීකරණයට අනුව International Soil Scientist Society එකට අනුව ISSS වලට අනුව ඛනිජ වර්ගීකරණය පුතේ ඛනිජාංශුව වැලි විස්කම්භය මිලිමීටර වලින් පුතේ 2ත් 0.02 අතර. ඊට පස්සේ ඊළඟ අංශුව තමයි රොන් මඩ. ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. රොන් මඩ ගත්තාම පුතේ අර වගේම මෙතන ඉවර කරපු තැනින් පටන් ගමු 0.02ත් 0.002 අතර මිලිමීටර ප්‍රමාණය. ඊළඟට අපි යනවා මැටි ISSS වලට අනුව පුතේ මෙතන නතර කරපු තැනින් පටන් ගමු අපි. මෙතන නතර කරපු තැනින් පටන් ගමු පුතේ
0.02කට අඩු. right. හරිනේ. මැටි 0.02කට අඩු. මම හිතන්නේ පැහැදිලි. හරි. ඒ වර්ගීකරණය පැහැදිලි අපිට ISSS වලට අනුව. right. අපි ඉදිරියට යමු. ලියා ගන්න පුළුවන් දරුවනේ ඔයගොල්ලන්ට වැලි දෙකත් 0.02ත් අතර මිලිමීටර. right. ඒ වගේම රොන් මඩ 0.02ත් 0.02 එහෙම නැත්නම් 0.02ත් අතර පවතින්නේ. අමතක වෙන්නේ නැහැ නේද? ඒ වගේම මැටිත් වල තියෙන දරුවනේ 0.02කට අඩුයි. එහෙම නැත්නම් 0.02කට වඩා අඩුයි. හොඳයි දුවේ පුතේ අපි යමු ඉදිරියට. right. අපි එහෙනම් පාංශු වයනය ගැන හැඳින්වීම කතා කරා දරුවනේ. මොකද්ද පාංශු වයනය කියන එක ගැන කතා කරා. ඒ වගේම අපි පාංශු වයනයේ අර්ථ දැක්වීම කරා. ඒ වගේම USDA ක්‍රමයට සහ ISSS ක්‍රමයට මේ ඛනිජ අංශ වල විෂ්කම්භය පිළිබඳ වර්ගීකරණයක් කතා කරා පුතේ. දෙකම ඔබ මතක තබා ගත යුතුයි. හොඳයි දිව පුතේ. එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න ඔයගොල්ලොත් එක්ක මේ පාංශු වයනය කොහොමද ජෛව පද්ධති කෙරෙහි වැදගත් වෙන්නේ කියලා. බයෝසිස්ටම්ස් වලට කොහොමද ජෛව පද්ධති තාක්ෂණයට නැත්නම් ජෛව පද්ධති කෙරෙහි මේ පාංශු වයනයේ වැදගත්කම් අපි කතා කරන්නේ. ඔබ පාංශු වයනයේ ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න කියලා. විශේෂයෙන්ම 2020 පසුගිය 2020 අවුරුද්දේ විභාගෙදී 2020 අවුරුද්දේ පවත්වපු විභාගෙදී උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාව යටතේ තිබ්බ විභාගෙදී දරුවනේ මේ ප්‍රශ්නේ රචනා ප්‍රශ්නයකට ඇහුවා පාංශු වයනය ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න කියලා. right. භෞතික ලක්ෂණයක් ඇහුවේ ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න කියලා පුතේ. එතකොට ඔයා ප්‍රශ්නෙට මුලින්ම හැඳින්වීම කරන්න ඕනේ කවුද පාංශු වයනය කියන්නේ. පාංශු වයනය හැඳින්වීම කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ ඔබ ජෛව පද්ධති කෙරෙහි පාංශු වයනයේ වැදගත්කම් සඳහන් කරන්න ඕනේ. ඔබ වැදගත්කම් පහක් සඳහන් කළා කියලා හිතන්න. ඔබ පළවෙනි වැදගත්කම සඳහන් කළා. ඒ වැදගත්කම කෙටියෙන් අර කලින් ප්‍රශ්නවලදී අපි කරා වගේම කෙටියෙන් රූල් දෙක තුනක් ඒ වැදගත්කම විස්තර කරන්න ඕනේ. එහෙනම් ඔබට කොහොමද ලකුණු 100 හම්බෙන්නේ දීපිත දැන්ටමත් ඔබ දන්නවා. ඔබ පාංශු වයනයේ හැඳින්වීමට ඔබට ලකුණු හම්බෙනවා. ඒ වගේම ඔබ ලකුණු 20ක් හම්බෙනවා පාංශු වයනයේ හැඳින්වීමට. ඒ වගේම ඔබ පාංශු වයනයේ වැදගත්කම් කරුණු පහක් නම් කරනවට ලකුණු හම්බෙනවා පුතේ. ඒ වගේම ඒ එක කරුණක් රූල් දෙකක් තුනක් විස්තර කරනවට කරුණු පහ විස්තර කරනවට ලකුණු හම්බෙනවා. ඉතුරු ලකුණු 80 බෙදිලා යන්නේ ඒ විදිහටයි පුතේ නම් කිරීමට සහ ඒ නම් කරන ලද කරුණු එකින් එක විස්තර කිරීමට තමයි පුතේ විස්තර කිරීම රූල් දෙක තුනක් විස්තර කිරීම ප්‍රමාණවත් සෑහෙනවා. මොකද විනාඩි 10කට ප්‍රමාණවත් වන විදිහට තමයි පුතේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම විනාඩි 10න් ඔබට ලියන්න පුළුවන් ආකාරයටයි දීලා තියෙන්නේ. හැබැයි ඔබ නිකන් ඉඳලා විනාඩි 10න් ලියන්න බෑ. ඔබ පුළුවන් තරම් රචනා ප්‍රශ්න වලට උත්තර ලියලා හුරු කරොත් තමයි හුරු වුණොත් තමයි දුවේ පුතේ ඔබට ඒ වෙලාව විනාඩි 10න් ලියන්න පුළුවන්. ඔබ විෂය නිර්දේශය ඔක්කොම පාඩම් කරනවා. 12 වෙනි ශ්‍රේණියට අදාළ 13 වෙනි ශ්‍රේණියට අදාළ ඒවා කට පාඩම් ඔබට. හොඳට මතකයි. නමුත් පුතේ අතිදක්ෂ දරුවන්ට උනත් මේ කාලයත් එක්ක තමයි අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් කාලයට ලියා ගන්න බැරි වුණොත් අපිට කාලේ පහුවෙලා කොච්චර ලිව්වත් අපිට වැඩක් නැහැ. මොකද පේපර් එක හරියට වෙලාවට එකතු කර ගන්නවා. හරියට රචනා ප්‍රශ්න පත්‍රේ පැය 3 කරනාට පස්සේ ඒගොල්ලෝ එකතු කර ගන්නවා. චූටි වැඩිපුර කිසිම වෙලාවක් අවස්ථාවක් දෙන්නේ නැහැ. මොකද තරඟ විභාගයක් උසස් පෙළ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ විභාගයේදී ඔබ මුහුණ දෙන විභාගයේදී ඔබ කාලයට අනුව කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒකට විශ්වවිද්‍යාලය තෝරගන්නේ ඒ අනුව සාර්ථකවම ඒ කටයුත්ත කරන දරුවන් පමණයි. මම හිතන්නේ ඔබ ඒක මනාව තේරුම් ගන්න ඇති. එහෙනම් දුවේ අපි දැන් බලන්න යන්නේ මේ පාංශු වයනය ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ආකාරයයි. හොඳයි පුතේ අපි බලමු. එක පළවෙනි කරුණ ජල වහනය රේන්. ජල වහනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පසේ තියෙන වැලි මැටි රොන් මඩස් කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය තමයි පුතේ පාංශු වයනය කිව්වේ. යම් කිසි පසක වැලි රොන් මඩ සහ මැටි කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය තමයි දරුවනේ පාංශු වයනය කියලා කිව්වේ. මෙන්න මේ පාංශු වයනය තීරණය කරනවලු පාංශු වයනයේ අනුව අපිට තීරණය කරන්න පුළුවන්ලු දරුවනේ මේ ජල වහනය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්ලු. එහෙනම් අපිට ප්‍රශ්නයක් එනවා මොකද්ද ජල වහනය කියන්නේ කියන එක.
යම් කිසි පසකින් ජලයේ ක්‍රමානුකූලව බැහැලා යන එක. ජලයේ ක්‍රමානුකූලව යම් පසකින් ඉවත් වීම තමයි දරුවනේ ජල වහනය කියන්නේ. එහෙනම් යම් කිසි පසක තියෙන වැලි, රොන්මඩ සහ මැටි කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතයේ මත අපිට තීරණය කරන්න පුළුවන්ලු යම් පසක ජල වහනය පිළිබඳව අදහසක් ගන්න පුළුවන්ලු, අවබෝධයක් ගන්න පුළුවන්ලු. එහෙනම් දරුවනේ ජල වහනය කියලා කිව්වේ කිසියම් පසකින් ජලය ක්‍රමානුකූලව නිසියාකාරව ඉවත් වීම, ජලය ක්‍රමානුකූලව බැහැලා යන එකටයි ජල වහනය කියන්නේ. එහෙනම් දරුවනේ මැටිමය පසෙහි ජල වහනය දුර්වලයි අපි ඉගෙන ගත්තා. ඇයි හේතුව? මැටි අංශු ගත්තොත් මගේ මේ අත මෙන්න මෙහෙම අතේ ඇඟිලි මං එකට එකතු කරලා තියෙන. හිතන්න මගේ අතේ ඇඟිලි මැටි අංශු කියලා. මගේ අතේ ඇඟිලි මැටි අංශු කියලා හිතන්න. එතකොට මේ මැටි අංශු ළඟින් ඇහිරිලා ඉන්නේ. කිටි කිටියේ තදින් මැටි අංශු ළඟින් ඇහිරිලා තියෙනකොට දුවේ පුතේ මේ අංශු අතර තියෙන අවකාශ ශුද්‍රයි. ඊටාම කුඩා අවකාශ ශුද්‍ර අවකාශ තියෙන්නේ. දැන් මං ඉස්සෙල්ලා කියලා දුන්නා අපිට වතුර ටිකක් ගන්න උනොත් මෙහෙම අත දිගහැරලා අපි ගන්න නෑනේ. වතුර ටිකක් මෙහෙම ගන්න. මෙහෙම අත දිගහැරලා ගත්තොත් ඒ වතුර මේ අවකාශ අතරින් හිස්තැන් වලින් බැහැලා යනවා. ඉවත් වෙලා යනවා. වතුර ටිකක් මෙහෙමනි පුතේ අපි දෝතට ගන්න. අත් දෙකට ගත්තොත් මෙහෙමනි වතුර ටිකක් ගන්න. අපි මෙහෙම වතුර එකතු කරන සිරිතක් නැහැනේ. මෙහෙම එකතු කරන්න බෑනේ. මෙහෙම මොනවා හරි දෙයක් නම් වෙන දෙයක් කොහොම අපිට තෑග්ගක් වගේ දෙයක් කොහොම ගන්න පුළුවන්. අපි නේද? ඒක අපි මෙහෙම තමයි වතුර ටිකක් එකතු කරන්නේ. නම් මගේ මේ අතේ ඇඟිලි මේ මැටි අංශු නම් බලන්න මැටි අංශු ළඟින් ඇහිරලා තියෙන්නේ. ඒ වගේම මෙහෙම බලනකොට මේ අංශු අතර තියෙන අවකාශ ශුද්‍ර අවකාශ තියෙන්නේ. ඊටාම ශුද්‍ර අවකාශ තියෙන්නේ. මැටි අංශු අතර තියෙන ශුද්‍ර අවකාශ. ඒ අවකාශ අතර ජලය හොඳින් රැඳිලා තියෙනවා. බොහොම හැමින් ජලය ඉවත් වෙන්නේ. එහෙනම් ජල වහනයේ දුර්වලයි මැටි පසක. මැටි අධික පසක ජල වහනයේ දුර්වලයි පුතේ. බලන්න මැටිමය පසෙහි ජල වහනයේ දුර්වල වන අතර වැලිමය පසෙහි මනාව සිදුවේ. ඇයි? මෙන්න වැලි අංශු. හරියට අතේ ඇඟිලි දිග ඇරියා වගේ. මෙවන්න මේ වැලි අංශු අතර තියෙන අවකාශ හිස්තැන් බලන්නකෝ. මහා සිදුරු විශාල සිදුරු තියෙන වැලි අංශු අතර. එහෙනම් මේ අතරට යොදන ජලය පහසුවෙන් ඉවත් වෙනවා. ජල වහනය සතුටුදායකයි. හොඳින් ජල වහනය සිද්ධ වෙනවා වැලි පසක. යම් කිසි පසක වැලි අධික නම් වැලි වැඩි නම් ඒ පසේ වැලිමය වයනයක් නම් ඒ පසේ තියෙන්නේ. එහෙනම් ඒ පසේ ජල වහනය එහෙනම් ජල වහනයේ මනාව සිදු වෙනවා. මනාව ඊටාම හොඳින් සිද්ධ වෙනවා. එහෙනම් දුවේ පුතේ අපිට ඒ අනුව තීරණය කරන්න පුළුවන් මත්ස්‍ය පොකුණක් සැකසීම සඳහා මැටිමය වයනයක් සහිත පසක් යෝග්‍ය වේ. මත්ස්‍යයන් සඳහා පොකුණක්. මත්ස්‍යයන් සඳහා පොකුණක් සකස් කරනකොට අපිට විශේෂයෙන්ම පතුල සීල් කරන්න ඕනේ. පතුල අර මුලින්ම මැටිමය ලෝම වසරනම් තියෙන තලලා හොඳට නේද? පතුල තලලා ඊට පස්සේ තමයි අපි සකස් කරගන්නේ. එහෙනම් ඒ සඳහා අපිට ඇයි ජලයේ රඳවල තියාගන්නවනේ පුතේ. එහෙනම් ජල වහනයේ දුර්වලයිනේ. ජලයේ රඳවල තියාගන්නයි අපිට පොකුණක් අවශ්‍ය වෙන්නේ. එහෙනම් මත්ස්‍ය පොකුණක් සකස් කරනකොට ඒ අඩිය පුතේ මැටිමය වයනයක් නම් තියෙන්නේ. අපිට අඩිය සකස් කරලා තලලා පතුල හදා ගන්න පුළුවන්. ජල වහනයේ දුර්වලයි, ජලයේ රැඳිලා තියෙන නිසා අපිට එවැනි පසක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මත්ස්‍ය පොකුණක් මත්ස්‍යයන් සඳහා පොකුණක් ඉදි කිරීමේදී අපිට සැකසීම සඳහා වැදගත් වෙන්නේ මැටිමය වයනයක් සහිත කවුද? පසක් තමයි යෝග්‍ය වෙන්නේ. මැටිමය වයනයක් සහිත පසක් තමයි යෝග්‍ය වෙන්නේ. මම හිතන්නේ ජල වහනය පිළිබඳව ඔබට පුළුල් අවබෝධයක් ඔබ ලබා ගන්න ඇති. රයිට් හරි. අපි එහෙනම් තවත් ලක්ෂණ කිහිපයක් කතා කරලා බලමු. එක ලක්ෂණේ පළවෙනි ලක්ෂණේ කතා කරේ ජල වහනය පිළිබඳ අවබෝධයට අපිට පාංශු වයනය වැදගත් වෙනවා කියන එක. ඊළඟට අපි බලන්නේ පුතේ පාංශු වයනය ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ඊළඟ ආකාරයට යමු අපි. රයිට්. මෙන්න පසෙහි ජලය රඳවා ගැනීමේ ධාරිතාවය. මොකද්ද? water holding capacity. යම් කිසි පසක water holding capacity එක නැත්නම් පසෙහි ජලය රඳවා ගැනීමේ ධාරිතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපිට පුතේ මේ පාංශු වයනේ වැදගත් වෙනවා. එහෙනම් අපි දන්නවා මැටි පසක මැටි අංශු ළඟින් ඇහිරලා තියෙන්නේ. මැටි අංශු අතර ශුද්‍ර අවකාශ තියෙන හින්දා මැටි පසක ජලය හොඳින් රඳා පවතිනවා. ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය ඉහළයි. එහෙනම් වැලි පසක වැලි අංශු දුරින් ඇහිරිලා තියෙන්නේ. වැලි අංශු අතර තියෙන සාපේක්ෂව විශාල සිදුරු, මහා සිදුරු.
ඒක නිසා මෙන්න මේ වැලිපසට යොදන ජලය පුතේ මේ විශාල අවකාශ අතරින් මහා සිදුරු තුලින් පහසුවෙන් ඉවත් වෙනවා පුතේ වැලිපසෙන්. එහෙනම් දරුවනේ අපිට පසෙහි ජලය රඳවා ගැනීමේ ධාරිතාවය කවුද? water holding capacity එක තීරණය කරන්න වැදගත් වෙනවා පුතේ පාම්ශු වයනේ. ඒ කියන්නේ පසේ තියෙන වැලි මැටි සහ රොන් මඩ කියන අංශුන්ගේ අනුපාතය වැදගත් වෙනවා. කොහොමද දරුවනේ? මැටිමය පසෙහි පෘෂ්ඨීය ශේෂ්ත්‍රඵලය හා සවිවරතාවයේ වැඩි බැවින් අන්න බලන්න. ෂෝක් කතාවක්. මැටි පසෙහි පෘෂ්ඨීය ශේෂ්ත්‍රඵලය හා සවිවරතාවයේ විවර සහිතයි සිදුරු සහිතයි මේ ශුද්‍ර අවකාශ විශාල ප්‍රමාණයක් තියෙනවා පුතේ. එතන සවිවරතාවයේ පටල ගන්න එපා. වැලිපසේ විවරයි, වැලිපසේ තියෙන විශාල සිදුරුයි, මහා සිදුරුයි, මැටිපසේ තියෙන ශුද්‍ර අවකාශ මේ විවර සිදුරු විශාල සංඛ්‍යාවක් තියෙනවා ශුද්‍ර අවකාශ. ශුද්‍ර අවකාශයි ඒ කියන්නේ මැටිපසේ පෘෂ්ඨීය ශේෂ්ත්‍රඵලය විශේෂයෙන් මේක අවධානය කරන්න ඕනේ පුතේ. මතක තියාගන්න මෙන්න මේ ටික මම හයිලයිට් කරනවා. පෘෂ්ඨීය ශේෂ්ත්‍රඵලය ඒ වගේම මැටිපසෙහි සවිවරතාව වැඩි. පෘෂ්ඨීය ශේෂ්ත්‍රඵලය හා සවිවරතාවේ වැඩි බහුවර්ණ ප්‍රශ්නවල ව්‍යුහගත ප්‍රශ්නවල අහන කරුණක් පුතේ මතක තියාගන්න. මම ඒක හයිලයිට් කරගත්තා. පටල ගන්න එපා වැලිපසේ මැටිපසේ සංසන්දනය කරද්දී මැටිපසේ සවිවරතාවේ වැඩි. මැටිමය පසෙහි පෘෂ්ඨීය ශේෂ්ත්‍රඵලය හා මැටිමය පසෙහි පෘෂ්ඨීය ශේෂ්ත්‍රඵලයයි ඒ වගේම සවිවරතාවයයි වැඩි හින්දා මැටිපසේ නැත්නම් එම පසේ ජලය රඳවා ගැනීමේ ධාරිතාවය වැඩි පුතේ. වැලිමය පසෙහි අඩුයි. ඒක නිසා වැලිමය වයනයක් සහිත පසක වගා කර ඇති භෝගවලට ජල සම්පාදනය කළ යුතු කාලාන්තරය අඩුයි. මොකක්ද ඒ තේරුම? වැලිපසට යොදන ජලයේ ඉක්මනින් වැලිපසෙන් ඉවත් වෙනවා. වැලිපසේ තියෙන මහා සිදුරු තුලින් ඉක්මනින් ඉවත් වෙන නිසා පුතේ වැලිමය පසක වගා කරලා තියෙන භෝග සඳහා අපි අඩු කාලාන්තරයකදී ජල සම්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ ජල සම්පාදන කාලාන්තරය අඩුයි කියන්නේ එක්වරක් ජල සම්පාදනය කළ අවසන් වෙලා ඊළඟට ජල සම්පාදනය කරන්න තියෙන කාලය අඩු වෙනවා. ළඟ ජල සම්පාදනය කරන්න ඕනේ. ජල සම්පාදන කාලාන්තරය අඩුයි. කාල අන්තරය එක් ජල සම්පාදකකින් පසුව ඊළඟට ජල සම්පාදනය කරන කාලය අතර තියෙන කාලය අඩු වෙනවා. ඇයි? ඉක්මනින් ළඟ ජල සම්පාදනය කරන්න ඕනේ. ඇයි? ඒ වැලිමය වයනයක් සහිත පසක වගා කරලා තියෙන භෝගවලට ජලය මොකද වැලිමය වයනයක් සහිත පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව නැත්තම් water holding capacity එක අඩුයි. ඒ නිසා දුවේ පුතේ අපි ඉක්මනින් ළඟ ජලය යොදන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ ජල සම්පාදන කාලාන්තරය අඩුයි කියන එක. මම හිතන්නේ පැහැදිලි. right. අපි යනවා දුවේ පුතේ ඊළඟ කරුණට. right. ඊට පස්සේ අපිට පාම්ශු සවිවරතාවය විවර සිදුරු සවිවරතාවය right. පාම්ශු සවිවරතාවය වගේම වාතනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්ලු යම් කිසි පසක පාම්ශු වයනය දන්නවනම්. යම් කිසි පසක පාම්ශු වයනය දන්නවනම් ඒ පසේ පාම්ශු සවිවරතාවය පිළිබඳව වගේම පසේ සවිවරතාවය පිළිබඳවම වගේම වාතනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්ලු පුතේ. වැලිමය පසෙහි මහා අවකාශ අන්න බලන්නකො මහා සිදුරු වැලිමය පසෙහි මහා අවකාශ right. මැටිමය පසට සාපේක්ෂව වැඩි. අන්න ඒක පටල ගන්න එපා. අර ශුද්‍ර අවකාශ වැඩි එකයි මහා අවකාශ වැඩි එකයි පටල ගන්න එපා. වැලිමය පසෙහි මහා අවකාශ මහා සිදුරු ඒ කියන්නේ වැලි අංශු අතර තියෙන අවකාශ සිදුරු බලන්න. වැලිමය පසෙහි මහා අවකාශ මැටිමය පසට සාපේක්ෂව වැඩි. ඕනේ මැටි පසට සාපේක්ෂව වැලි පසෙහි තියෙන මහා අවකාශ වැඩි. ඒ වුණාට මැටි පසෙහි ශුද්‍ර අවකාශනේ තියෙන්නේ. ඒක පටල ගන්න එපා. එබැවින් වැලිමය පසෙහි වාතනයේ වැඩි අතර අන්න ඒකින්ද වැලිමය පසෙහි වාතනයේ වැඩි. ඒ මහා අවකාශ අතර වාතය හොඳින් රැඳිලා පවතිනවා. ඒ මහා අවකාශ අතර වාතය හොඳින් රැඳිලා පවතිනවා දරුවනේ. ඒක නිසා
වැලිමය පසෙහි වාතනයේ වැඩි අතර පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයද වැඩි. ඇයි පාංශු වාතයේ හොඳින් රැඳිලා තියෙනවා කියන්නේ පාංශු ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් තියෙනවා ශ්වසනයට ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරීත්වයට. එහෙනම් මතක තියාගන්න වැලිමය පසෙහි පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනවා. ඇයි වාතනයේ සතුටුදායකයිනේ. ඒ පසේ වාතනයේ හොඳින් සිදු වෙනවනේ දුවේ පුතේ. ඒ පසේ වාතනයේ හොඳින් සිදු වෙන හින්දා අපිට කියන්න පුළුවන් පුතේ පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් වැලි පසක වැඩි කියලා. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. right. මෙන්න කැටායන හෝ මාරුදාරිතාවේ. කැටායන් එක්ස්චේන්ජ් කැපාසිටි එක CEO එක. right. හරි. අපි කිව්වා මැටි පස ගැන කතා කරද්දී නැවත සැරයක් එයා නොකියම බැහැ පුතේ. මෙන්න මැටි අංශු යම් කිසි පසක තියෙන මැටි අංශු විවිධ ප්‍රමාණ වලින් මේ මැටි අංශු right. මෙන්න මැටි අංශු අපි කිව්වා මෙන්න මැටි අංශු වටා තියෙන ආරෝපණයේ ඍණයි කිව්වා. මැටි අංශු මැටි පෘෂ්ඨයේ වටා තියෙන ආරෝපණයේ ඍණයි කිව්වා. මැටි කලිඩවල ආරෝපණය මැටි පෘෂ්ඨවල ආරෝපණයේ ඍණයි කිව්වා. මේගොල්ලෝ ඍණ ආරෝපිතයි කිව්වා. මැටි පෘෂ්ඨවල ආරෝපණයේ ඍණයි. මේගොල්ලෝ ඍණ ලෙස ආරෝපිතයි. මේ ඍණ ලෙස ආරෝපිත මැටි අංශු වටා ධන ලෙස ආරෝපිත ශාක පෝෂක අපි කිව්වා කලනොත් මේක ඇඳලා පෙන්නවා. මේ ඍණ ලෙස ආරෝපිත මැටි අංශු වටා දරුවනේ ධන ලෙස ආරෝපිත ශාක පෝෂක මොකද වෙන්නේ? අධිශෝෂණීය වෙලා තියෙනවා. right. මේකට තමයි කැටායන හෝ මාරුදාරිතාවය කියන්නේ. අවශ්‍ය විටක මේගොල්ලොන්ට මේ අයන හුවමාරු කරගන්න පුළුවන්. ඍණ ලෙස ආරෝපිත මැටි අංශු වටා ධන ලෙස ආරෝපිත ශාක පෝෂක අධිශෝෂණීය වෙලා තියෙනවා. right. කැල්සියම් 2 ධනායන, මැග්නීසියම් 2 ධනායන, පොටෑසියම් ධනායන වගේ. එහෙනම් අපිට කැටායන හුවමාරුදාරිතාවේ කැටායන් එක්ස්චේන්ජ් කැපාසිටි එක CEC පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් පුතේ. පාංශු වායනයේ මගින් මැටිමය පසේ කැටයන හුවමාරුදාරිතාවේ වැඩි අතර එම නිසා පෝෂක රඳවා ගැනීමද වැඩි. මෙන්න බලන්න මැටි අංශු වටා තියෙන ආරෝපණයේ ඍණයි. ඔයගොල්ලෝ රචනා ප්‍රශ්නයකදී විස්තර කර දීක ලියන්න ඕනේ පුතේ. මැටි පෘෂ්ඨයේ මැටි කලිල වටා තියෙන ආරෝපණයේ ඍණයි මම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. මේ ඍණ ආරෝපණය තමයි දක්වලා තියෙන්නේ මැටි අංශු වටා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ඍණ ආරෝපිත මැටි අංශු වටා පුතේ ධන ආරෝපිත ශාක පෝෂක මොකද වෙලා තියෙන්නේ? අධිශෝෂණය වෙලා තියෙනවා. උදාහරණ මැග්නීසියම් 2 ධනායන, පොටෑසියම් ධනායන, ඒ වගේම කැල්සියම් 2 ධනායන වගේ කට්ටිය පුතේ ධන අයන නැත්නම් කැටායන පුතේ මෙන්න මේ ඍණ ආරෝපිත මතු පිට පෘෂ්ඨයේ ආරෝපණයේ ඍණ ආරෝපණයක් මැටි අංශු වටා තියෙන්නේ. මෙන්න මේ ඍණ ආරෝපිත මැටි අංශු වටා පුතේ පස්සේ ධන ආරෝපිත ශාක පෝෂක අධිශෝෂණය වෙලා තියෙනවා. මේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන පුතේ ඍණයි ධනයි අතර ආකර්ෂණයක් තියෙන්නේ. අධිශෝෂණය වෙලා තියෙනවා. අවශ්‍ය විටක ඒගොල්ලෝ මේ අයන හුවමාරු කර ගැනීම සිදු වෙනවා දරුවනේ. එහෙනම් දුවේ පුතේ කැටායන හුවමාරුදාරිතාවේ කැටායන එක්ස්චේන්ජ් කැපාසිටි CEC කියලා කෙටුවෙන් හඳුනන අපි ඒක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න වැදගත් වෙනවා. මැටිමය පසෙහි කැටායන හුවමාරුදාරිතාවේ වැඩි අතර එම නිසා පෝෂක රඳවා ගැනීමත් වැඩි. මැටි පසක පෝෂක රඳවලා තබා ගැනීමේ හැකියාවත් වැඩි පුතේ වැලි පසකට සාපේක්ෂව. right. හරි. මැටි පසක රසායනික වශයෙන් වැදගත් වෙන අංශු විශේෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. right. හරි. okay. right. ඊළඟට පාංශු වයනේ ඊළඟ වැදගත්කම තමයි දුවේ පුතේ පාංශු වයනේ ඊළඟ වැදගත්කම තමයි අපිට වගා කිරීමට උචිත භෝග තෝරා ගැනීමට ශේෂ්ත්‍රයක නැත්නම් ඉඩමක අපිට වගා කරන්න උචිත භෝග තෝරගන්නත් මේ පසේ වයනය වැදගත් වෙනවා පුතේ. පසේ යම් කිසි පසක වයනේ අනුව පුතේ යම් කිසි පසක මනා වයනයක් තියෙනවා නම් අපිට ඒ පසේ සුදුසු භෝග වර්ග තියෙනවා වගා කරන්න පුළුවන් හොඳ වයනයක් සහිත පසක. එනම් යම් කිසි පසක වයනේ අනුව අපිට තීරණය කරන්න පුළුවන් දරුවනේ ඒ පසේ වගා කරන්න ගැළපෙන සුදුසු එහෙම නැත්නම් උචිත භෝග වර්ගයේ තෝරගන්න අපිට අවස්ථාව තියෙනවා හැකියාව තියෙනවා පුතේ. මැටි අධික පසක ජලයේ රඳවන අතර බලන්නකො දරුවනේ. මැටි අධික පසක ජලයේ රඳවනවා එහෙනම් ජලකාමී ජලයට කැමති ජලකාමී භෝග ශාක අපි දන්නවා ඉන්නවා පුතේ. එහෙනම් මැටි අධික පසක ජලයේ රඳවන අතර වී කංකුම් කොහිල වගාවට යෝග්‍ය වන අතර බලන්නකො.
අර බලන්නකෝ අපි දැන් ඇත්තම ගත්තාම නේද කංකුම් කොහිල වී වගේ භෝග ජලයට කැමති ජලකාමී භෝග ජලයේ නිත වැඩිපුරම අවශ්‍ය භෝග විදිහට අපි සලකන්නේ රයිට් ඒක නිසා පුතේ අපිට පුළුවන් මැටි අධික පසක ජලයේ රඳන නිසා පුතේ වී කංකුම් ඒ වගේම කොහිල වගේ වගාවට යෝග්‍යයි පුතේ ඒ වගේම වැලි අධික පසක ජලයේ රැඳීම අඩු නිසා පුතේ බොහෝමයක් භෝග වර්ග වගා කිරීම සඳහා වැලිපසක් සුදුසු වෙන්නේ නැහැ පුතේ කෙලින්ම එහෙමම කියන්න. හැබැයි පුතේ වැලිපසක වගා කරන්න සුදුසු කට්ටිය ටිකක් ඉන්නවා පුතේ මෙන්න මේ වගේ කට්ටිය අලභෝග සහ රටකජු වගේ කට්ටිය ඉතාම හොඳින් වගා කරගන්න පුළුවන්. වැලිමය පසකේ පසේ මේ රටකජු හොඳට බහිනවා රටකජු හැදෙනවා අල වර්ගත් හොඳට බහිනවා වැලි අධික පසක වැලිමය පසක පුතේ භාවිතා කරන්න පුළුවන්. අපිට විශේෂයෙන්ම රටකජු සහ අලභෝග අපි කලිනුත් කිව්වා වැලිමය වයනයක් සහිත පසේ බොහොම හොඳින් රටකජු අල වගේ භෝග වගා කරන්න පුළුවන්. හැබැයි පුතේ මේ වෝටර් හෝල්ඩින් කැපාසිටි එක අඩු නිසා වැලිමය වයනයක් සහිත පසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩු නිසා දුවේ පුතේ අපිට බොහෝමයක් භෝග වර්ග වගා කිරීම සඳහා වැලිමය වයනයක් සහිත පසක් සුදුසු වෙන්නේ නැහැ. හැබැයි දරුවනේ රටකජු සහ අලභෝග වැනි මෙහෙවැනි සමහර භෝග සඳහා විශේෂයෙන්ම රටකජු සහ අලභෝග සඳහා නම් වැලිමය වයනයක් සහිත පසක් සුදුසු වෙනවා. රයිට් ඒකයි අපි කිව්වේ. වගා කිරීමට උචිත භෝග තෝරා ගැනීමට පුළුවන්කමක් තියෙනවා හැකියාවක් තියෙනවා දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. රයිට් ඊළඟ ලක්ෂණය. පාංශු වයනේ ලක්ෂණයි තව අපි මේ කතා කර ඉන්නේ. සාකච්ඡා කරමින් ඉන්නේ ඊ타මත්ම වැදගත් පළමුවෙන්ම අපි කතා කරන පසේ ලක්ෂණ වර්ගීකරණ යටතේ මේ ප්‍රධානතම භෞතික ලක්ෂණයක් විදිහට කතා කරන කවුද අපි පාංශු වයනේ වැදගත්කම් විශේෂයෙන්ම ජෛව පද්ධති කෙරෙහි පාංශු වයනේ වැදගත්කම දරුවනේ අපි කතා කරමින් ඉන්නේ. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ වැදගත්කම බිම් සැකසීමට යෝග්‍ය බලනකොට අපිට බිම් සකස් කරන්න ඕනේ පුතේ. භෝග වගා කරනකොට පුතේ අපිට එක් සැරයක් අපි අස්වැන්න අරගෙන වගා අවසන් වුණාට පස්සේ පුතේ ඊළඟ කන්නේට වගා කරන්න නම් බිම් සකස් කරන්න ඕනේ පස සකස් කරන්න ඕනේ පුතේ. අපි දන්නවා ඔබ අහලා තියෙනවා ප්‍රාථමික බිම් සැකසීම ද්විතීයික බිම් සැකසීම වගේ මේ බිම් සැකසීමේ කටයුතු කරන්න ඕනේ. රයිට් බිම් සැකසීමේ කටයුතු සීසෑමේ කටයුතු කියලා කියනවා. දැන් වී වපුරන්න කලින් නේද පුතේ බිම පොළව සකස් කරන්න ඕනේ පුතේ. තද වෙලා තියෙන පසක් බුරුල් කරන්න ඕනේ. සුදුසු බිම් සැකසීමේ ක්‍රම භාවිතා කරන්න ඕනේ. ඉතින් පුතේ ජෛව පද්ධති තාක්ෂණ වේද යටතේ අපි කතා කරනවා මේ සඳහා භාවිතා කරන උපකරණ බිම් සැකසීමේ උපකරණ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. වැඩ පහසු කරගන්න ලේසි කරගන්න අපිට අවශ්‍ය ගැඹුරට සීසෑමේ කටයුතු කරගන්න යාන්ත්‍රීකරණය මගින් අවශ්‍ය උපකරණ මේ සීසෑමේ උපකරණ විශේෂයෙන්ම තියෙනවා පුතේ. එහෙනම් අපි මේ කෑල්ලේදී කියන්නේ පාංශු වයනේ වැදගත්කම යටතේ පුතේ විශේෂයෙන්ම බිම් සකස් කරන්න යෝග්‍ය ගැළපෙන සුදුසු කෘෂි උපකරණ තෝරා ගැනීමටත් පුළුවන්ලු පුතේ. පසේ වයනේ අනුව අපිට අවශ්‍ය උපකරණ අවශ්‍ය ගැඹුරට සීසාන්න අවශ්‍ය උපකරණ තෝරගන්නත් වැදගත් වෙනවලු දුවේ පුතේ. බලන්න එහෙනම් වැලි හා ලෝම සඳහා පසක් සඳහා වැලි හා ලෝම පසක් සඳහා සැහැල්ලු නගුල්ද වැලි හා ලෝම පසක් සඳහා පුතේ අපිට පුළුවන් සැහැල්ලු නගුල් භාවිතා කරන්න. නේ බලමු. වැලි හා ලෝම පසක් සඳහා අපිට පුළුවන් සැහැල්ලු නගුල් භාවිතා කරන්න. රයිට් ඒ වගේම අපිට පුළුවන් මැටි පසක් සඳහා රයිට් මැටි පසක් සඳහා අපිට මොකද මැටි පසක් ගත්තාම තද ගතියෙන් වැඩි මැටි පසක් ගත්තාම දරුවනේ තද ගතියෙන් වැඩි බැවින් බිම් සැකසීම සඳහා තැටි නගුල්. ඔන්න මං ඒ ටික ඔයගොල්ලන්ට රවුම් කරනවා. බිම් සැකසීම සඳහා තැටි නගුල්. ඒ වගේම මෝල් බෝඩ් නගුල් පටල ගන්න එපා. පාට දෙකකින් මම ලියලා තියෙන්නේ. මෝල් බෝඩ් නගුල්. වැනි වැඩි බලයක් යෙදිය හැකි වැඩි බලයක් යොදන්න පුළුවන් වැඩි බලයක් යෙදිය හැකි බර නගුල් මෙයාලා බර නගුල් යොදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ පුතේ. ඔබ මේ විෂය නිර්දේශය තුල අදාළව විෂය තුල උගන්වන කරුණු තමයි විභාගෙදී ලියන්න ඕනේ. වෙනත් ඒවට වඩා විශේෂයෙන්ම ජෛව පද්ධති කෙරෙහි ඇතිවන බලපෑම ජෛව පද්ධති කෙරෙහි තියෙන වැදගත්කම ගැන කතා කරනකොට පුතේ අපි විශේෂයෙන්ම මේ පාංශු වයනේ ජෛව පද්ධති කෙරෙහි වැදගත්කම ගැන කතා කරනකොට අපි මේ විශේෂිත සුවිශේෂී කරුණු තමයි පුතේ ඉදිරිපත් කරන්න ඕනේ. පුතේ බිම් සැකසීමට යෝග්‍ය කෘෂි උපකරණ තෝරගන්න වැදගත් වෙනවා.
බිම් සකස් කරන්න යෝග්‍ය ගැළපෙන බිම් සැකසීමට යෝග්‍ය වන කෘෂි උපකරණ තෝරා ගැනීමේදී අපිට වයන කාණ්ඩය පාංශු වයනය පිළිබඳ අධ්‍යයනය අතිශයින්ම වැදගත් වෙනවා පුතේ. එහෙනම් විශේෂයෙන්ම දුවේ පුතේ අපිට වැලි හා ලෝම පසක් මම එක රතු පාටින් හරි ගස්සලා තියෙනවා ඔයාලා පෙන්눔 කරලා තියෙනවා. වැලි හා ලෝම පසක් නම් පුතේ අපිට ඒ සඳහා සැහැල්ලු නගුල් වර්ග තමයි භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. වැලි හා ලෝම පසක් නම් පුතේ ඒ පසේ සීසෑමේ කටයුතු බිම් සැකසීමේ කටයුතු සඳහා පුතේ අපිට සැහැල්ලු නගුල් වර්ග යොදා ගන්න පුළුවන්. සැහැල්ලු නගුල් වර්ග යොදා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මම බලන්න දුඹුරු පාටින් සලකුණු කරලා තියෙනවා පුතේ මැටි පසක් නම් ඒ පසේ තද ගතිය වැඩි අපි සීසෑමේ කටයුතු සඳහා සැහැල්ලු නගුල් සුදුසු වෙන්නේ නැහැ. මැටි පසක් නම් තද ගතියෙන් වැඩි නිසා එවැනි පසක බිම් සකස් කිරීම සඳහා පුතේ භාවිතා කරන්න පුළුවන්. උදාහරණත් එක දිහා තුනක් තැටි නගුල් වගේම මෝල් බෝඩ් නගුල්. මේ තැටි නගුල් සහ මෝල් බෝඩ් නගුල් කියන්නේ පුතේ වැඩි බලයක් යොදන්න පුළුවන් බර නගුල් වර්ග. කවුද? තැටි නගුල් සහ මෝල් බෝඩ් නගුල් තමයි මැටි අධික පසක බිම් සැකසීම සඳහා යොදාගන්නේ. මොකද ඒ පස ගත්තාම තද ගතියෙන් ටයිට්. පසේ තද ගතිය වැඩි පුතේ. පස තද ගතියෙන් වැඩි නිසා අපි එවැනි පසක බිම් සැකසීම සඳහා මෙන්න පුතේ දුඹුරු පාටින් සලකුණු කරලා තියෙනවා. තැටි නගුල් සහ මෝල් බෝඩ් නගුල් යොදා ගන්නවා. මොකද ඒකට හේතුව පුතේ වැඩි බලයක් යෙදිය හැකි බර නගුල් වර්ගයක් තමයි ඒකට යොදා ගන්න ඕනේ. එහෙනම් අපි මැටිමය වයනයක් සහිත පසක බිම් සැකසීම සඳහා පුතේ වැඩි බලයක් යොදන්න පුළුවන් බර නගුල් තැටි නගුල් සහ මෝල් බෝඩ් නගුල් යොදා ගන්නවා පුතේ. මතක තියාගන්න ධාරණය කරගන්න. තැටි නගුල් සහ මෝල් බෝඩ් නගුල් යොදා ගන්නවා පුතේ. අපි වැලි හා ලෝම පස් සඳහා පුතේ සැහැල්ලු නගුල් වර්ග යොදා ගන්නවා පුතේ. රයිට්? සැහැල්ලු නගුල් වර්ග අපි ඒ සඳහා යොදා ගන්නවා. හොඳයි පුතේ අපි බලමු ඉදිරියට ඒ ටික කතා කරන්න. ඕකේ. ශේෂ්ත්‍රයට සුදුසු ජල සම්පාදන ක්‍රමයේ සැලසුම් කිරීමට හැකි. ශේෂ්ත්‍රය කියනකොට බයින්න බලමයි ෆීල්ඩ් එක. ශේෂ්ත්‍රයේ නැත්තම් වගා භූමියේ ඉඩම වගා කරලා තියෙන භූමිය. රයිට්? භෝග වගා කරලා තියෙන ශේෂ්ත්‍රය කියන්නේ ඉඩම භූමිය. මේ ඔක්කොම එකම දෙයෙන් හඳුන්වන්නේ එකම දේ ළමයි. ශේෂ්ත්‍රයට සුදුසු ජල සම්පාදන ක්‍රම සැලසුම් කිරීමට හැකිවීම. ජල සම්පාදන ක්‍රම කියපුවම දරුවනේ අපි දන්නවා ජල සම්පාදන ක්‍රම කිහිපයක් තියෙනවා. ශේෂ්ත්‍රයට ජලය සම්පාදනය කරන්න ඕනේ. ශේෂ්ත්‍රයට මේ භෝග වගා කරලා තියෙන භූමියට ජල සම්පාදනය කරන්න ඕනේ දුවේ පුතේ. ඉතින් මේ ජල සම්පාදන ක්‍රමයට අපිට ජල සම්පාදන ක්‍රම ගොඩාක් කතා කරන්න තිබුණා මේ 2017ට කලින් සිලබස් එකේ. ඔබට මේ පැරණි ජල සම්පාදන ක්‍රම විශේෂයෙන්ම බේසම් ජල සම්පාදනය, තීරු ජල සම්පාදනය, ඇලි ජල සම්පාදනය, උපපෘෂ්ඨීය ජල සම්පාදනය කියන මේ ජල සම්පාදන ක්‍රම ඔක්කොම ටික වහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට එකක්වත් කතා කරන්නේ නැහැ. ඊට අමතරව වැව් පද්ධති ගැන මේ එල්ලංගා පද්ධති ගැන පව කතා කරන්න තිබුණා. පුරාණ වාරි පද්ධතිය කොහොමද වැවක කොටස් මොනවද වැව් කියන්නේ? කුළු වැව් ගැන ඊට පස්සේ එවැනි වැව් පද්ධතිය ගැන එල්ලංගා පද්ධතියක් ගැන වීලි කලාපීය භූදර්ශනීය තුල මේ කොහොමද මේ ජල පෝෂක ප්‍රදේශ තුල මේක පවත්ව ගන්න එක් වැවකින් පිටාර යන ජලය තවත් වැවකට යනවා. රොන් මඩ තැම්පත් වීම අවම කිරීම අවසානයේ මේ සංවිධිත පද්ධතිය තුලද වේ පුතේ ජලයේ චක්‍රීකරණය වෙනවා. භාවිතයෙන් පස්සේ නැවත අරවට ගිහිල්ලා ජලයේ චක්‍රීකරණය වෙනවා. නැවත ඒ ජලය භාවිතා කරන්න පුළුවන් විදිහට මේ පද්ධතිය සකස් කරලා තියෙන වීලි කලාපය තුල. ඉතින් අපිට ලස්සන ඉතිහාසය ගැන කතා කරන්න තියෙන ජල සම්පාදන කාලාන්තර ගණනය කිරීම ගොඩක් තිබ්බ. සියල්ලම අයින් කරලා තියෙනවා. මේ සියලුම කොටස් අයින් කළා. ඒවා කෘෂි විද්‍යාවට දාලා තියෙනවා. කෘෂි විද්‍යාව ඒවා ගැන තියෙනවා. ඔබට කතා කරන්න තියෙන්නේ ශුද්ධ ජල සම්පාදන පද්ධති ගැන පමණයි. අපි අරව කතා කරන්න යන ළමයි කාලේ නැස්ස ගන්න අවශ්‍ය නැහැ. ශුද්ධ ජල සම්පාදනයක් මයික්‍රෝ ඉරිගේෂන් එකක්. භූමියේ සීමිත ප්‍රදේශයකට යම් භූමියේ සීමිත ප්‍රදේශයකට කිසියම් පීඩනයක් යටතේ ජලය අරන් යන පද්ධති ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ ශුද්ධ ජල සම්පාදන පද්ධති. ඒ යටතේ දුවේ පුතේ ඊ타ත්ම කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතිය. රයිට්? විශේෂයෙන්ම වියලි කලාපය වගේ ප්‍රදේශයකට ගැලපෙන අපි දන්නවා වියලි කලාපයේ වර්ෂාව ලැබෙන්නේ දුවේ පුතේ අවුරුද්දකටම මාස 3ක් වගේ ඊටාම කෙටි කාලයක්. ඉතින් මේ වියලි කලාපයට මේ කෙටි කාලයේදී ලැබෙන ජලය පෙර අපේ මුතින් මිත්තු රජවරු අපේ රජදරුවෝ ඒගොල්ලෝ මහසાગරයේ පරදුන විශාල වැව් ඉදි කරලා තියෙනවා. මේ වැව් ඉදි කරලා පුතේ දරුවනේ මේ ජලය වර්ෂා ජලයේ මේ වැසි කාලයේදී ලැබෙන ජලය මේ වැව් තුල එක්රැස් කරලා රඳවල තියා ගන්නවා කියන එක පුතේ එසේ මෙසේ කාරණයක් නෙවෙයි. එසස් නියමාකාරයෙන් මේක සකස් කරන්න ලෝකයට ලංකාවේ ලෝකයේ හඳුන්වන්නේ වැව් රාජ්‍ය කියලා පුතේ. ඒකුණුත් වියලි කලාපයේ අනුරාධපුරයේ දහසක් වැව් බඳු
රාජ්‍ය කියලා එකේ වැව් බැඳි රාජ්‍ය, වැව් බැඳි දනව්ව. අනුරාධපුරයේ පොළොන්නරුවේ ගත්තාම අපි දන්නවා ලොකු ගොඩක් වැව් දහසකට අධික සංඛ්‍යාවක් තියෙනවා පුතේ වැව් ගත්තාම. ඉතින් ලෝකේ වැව් රාජ්‍ය, ලෝකේ තාක්ෂණයේ අතින් පුතේ විශිෂ්ට වාපි කර්මාන්තයක්, වාරි ඉංජිනේරු තාක්ෂණයකින් හෙබි රටක් තමයි. දැන් අපි මේ රටින් හාල් අපි ආනයනය කරාට පුතේ අපි සහල් අපනයනය කරා. පරාක්‍රම බාහු යුගයේ ඔබට පොළොන්නරු යුගයේ ඔබට මතක නම් ඔබ මේ ගැන අධ්‍යයනය කළාද ඔබ පොළොන්නරු ගිහිල්ලා ඇති. ඒ වාරි කර්මාන්තයේ පුතේ මවිත කරනවා ලෝකේ සුද්ධ කැලේ හිටියේ පුතේ අපි මේ දේවල් කරනකොට. සහල් නැව් ගණන් පිට රටට පැටේවා පුතේ. අද අපිට හාල් වල මිලත් එක්ක ගත්තාම අද කාලේ ගත්තාම අද අපිට අනාගතයේදී අපිට මේ ඇත්තටම සහල් ගෙන්නන්න බෑ. ඇත්තටම සහල් ගෙනලා රටහල් තමයි කන්න වෙන්නේ. ඉතින් ස්වයං පෝෂිත කෘෂි කර්මාන්තයක් යපුම් කෘෂි කර්මාන්තයක් අපිට මේ ස්වයං පෝෂිත කෘෂි කර්මාන්තයක් තිබෙදුවේ පුතේ අපිට ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ධන ධාන්‍ය භෝග වී වලට අමතරව අනිත් භෝග ධාන්‍ය වර්ග ඊටාම් සාර්ථකව වගා කරපු අපි දන්නවා අර වැවයි නේද ගමයි පන්සලයි නේද වැවයි දාගබයි කියන සංකල්පයත් එක්ක ශ්‍රී ලංකාවේ පිහිටීමත් එක්ක පුතේ ඉතින් ඇත්තටම පෙර අපරදිග වෙළඳ මධ්‍යස්ථානයක් වුණා ශ්‍රී ලංකාව නේද පුතේ. ඉතින් ඒ විශේෂයෙන්ම මේ ආක්‍රමණ සිද්ධ වෙනකොට අපිට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගේ පැමිණීමත් එක්ක මේ එනකොට මේගොල්ලෝ මේ වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට ලංකාව භාවිතා කළා. ඉතින් මේ ඒගොල්ලෝ භාවිතා කළා. ඉතින් ඒ නිසා ඒත් එක්කම දැන් ඉදිරියටත් මේ දේවල් සංවර්ධනය කරගෙන කටයුතු කරොත් වත් මේවා කරන්න වුණොත් අපිට අපේ ලංකාව අපේ රට සුරපුරක් කරන්න පුළුවන් දරුවනේ. ඇත්තටම දැන් නමට කෘෂිකාර්මික රටක් බවට අපේ රටපත් වෙලා තියෙනවා. ඇත්තටම වගා කරන්න පුළුවන් භූමිත ඕල දන්නවා දඬු කෑල්ලක් දැම්මත් තැන තැන පැලවෙනවා හිට වෙනවා නේද? ඉතින් ඒක නිසා අපේ රට පිහිටලා තියෙන තැන. ඉතින් මේ තියෙන දේශගුණික තත්වයන් වෙනස් වෙච්ච ප්‍රදේශවල පවතින මේ දේශගුණික තත්වයන් කාලගුණික තත්වයන් මේ භාවිතා කරලා ඉතාම සාර්ථක භෝගවගා කටයුතු කෘෂි කර්මාන්තයේ දියුණු කරන්න පුළුවන් පුතේ. ඉතින් ඇත්තටම මේ ජල සම්පාදනය ගැන කතා කරනකොට අපිට සිලබස් එකේ කතා කරන්න තියෙන ශුද්ධ ජල සම්පාදන ක්‍රම දෙකක් ගැන පමණයි පුතේ. බිඳු ජල සම්පාදනයේ ඩ්‍රිප් ඉරිගේෂන් සහ විසිරුම් ජල සම්පාදනයේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් ගැන අපිට කතා කරන්න තියෙන. බිඳු ජල සම්පාදනයේදී අපි දන්නවා භූමියේ සීමිත ප්‍රදේශයකට භෝගයේ මූල කලාපයේ වටා තෙත්වීමක් සිදු වෙන්නේ. ඒ ඩ්‍රිපර්ස් වලින් ප්‍රධාන නල වලට සම්බන්ධ උපප්‍රධාන නල වලට සම්බන්ධ පාර්ශ්වික නලවල ඒ පාර්ශ්වික නලවල සෑම පැලයක් අසලටම සම්බන්ධ කරලා තියෙනවා පුතේ. නලයකට පිටතින් ඇතුළතින් සම්බන්ධ කරන්න පුළුවන් පිටින් සම්බන්ධ කරන්න පුළුවන් ඩ්‍රිපර් එකක් විමෝචකයක් සහිත ඩ්‍රිපර් එකක් විමෝචකයක් තියෙනවා. ඒ විමෝචකයෙන් මේ ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරපු මොහොතේ ඉඳන් ජලයේ බිඳුව ඩ්‍රිප් වයිස් ලැබෙනවා පුතේ. භෝගයේ මූල කලාපයට තෙත්වීමක් සිද්ධ වෙන්නේ. ඒක නිසා මුළු ශේෂ්ත්‍රය පුරාම ජලයේ පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ජලයේ සීමිත ප්‍රදේශයකට සැපෙන්නේ වල් පැලෑටි වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා සාර්ථකව මේ ජලය භාවිතා වෙනවා. විසිරුම් ජල සම්පාදනයේදී එහෙමයි පුතේ පොළොවෙන් ඉහළට තියෙන සිරස් නලවලට විසිරුම් හිස් ස්ප්‍රින්ක්ලර් හෙඩ් සම්බන්ධ කරලා ඒ වගේ ජලයේ විසිරුම් ආකාරයේ ජලය ශේෂ්ත්‍රයට ලබා දීමක් තමයි ඒ විසිරුම් ජල සම්පාදනයේදී සිදු වෙන්නේ. ඒකත් ඉතාම සාර්ථක ජල සම්පාදන ක්‍රම විදිහට කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම විදිහට විශේෂයෙන්ම වියලි කලාපයේ ප්‍රධාන වශයෙන් මේ ජල සංරක්ෂණය කර ගැනීමට තියෙන ජලය ආරක්ෂා කරගෙන සඳහා භාවිතා කරන්න පුළුවන් හඳුන්වා දෙන්න පුළුවන් ජල සම්පාදන ක්‍රම විදිහට බිඳු සහ විසිරුම් ජල සම්පාදන ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන් පුතේ. ඉතින් අපි වගා ශේෂ්ත්‍රයට භෝග වගා ශේෂ්ත්‍රයකට ජල සම්පාදනය කරනකොට පුතේ විශේෂයෙන්ම මේ ජල සම්පාදන කාලය තීරණය කරන්න වැදගත් වෙනවා. ජල සම්පාදන කාලය තීරණය කරන්න අපිට වැදගත් වෙනවා. මේ ජල සම්පාදන ක්‍රමය තෝරගන්න වගේ කටයුතු වලදී දුවේ පුතේ අපිට විශේෂයෙන්ම පාංශු වයනය වැදගත් වෙනවා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද ශේෂ්ත්‍රයට සුදුසු ජල සම්පාදන ක්‍රමයක් සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ අපිට මේ පාංශු වයනය සම්බන්ධයෙන් කියලා. ඉතින් දුවේ පුතේ වැලිපස් සහිත භූමිය වලට මතු පිටින් ගලා යන ජල සම්පාදන ක්‍රම සුදුසු වෙන්නේ නැහැ. සපේස් පස මතු පිටින් ජලය ගලාගෙන යවන්න සලස්සනවා. අර තීරු ජල සම්පාදනය, ඇලි ජල සම්පාදනය වගේ ජල සම්පාදන ක්‍රම මේ ජලය වගා ශේෂ්ත්‍රයට මේ එක්කෝ වාරි ඇලි ජල සම්පාදිත ඇලේ ඉවුර කපලා ඉවුර කරලා ජලය ගන්නවා. නැත්නම් සයිපන ගේටඩ් පයිප් තියෙනවා. ගේටඩ් පයිප් සයිපන නල තියෙනවා. ඒ නල මගින් ජලය ශේෂ්ත්‍රයට යොදනවා. ඒකෙදී වෙන්නේ ශේෂ්ත්‍රයේ පුරාම වතුර ජලය යනවා. පැලේ ගාවටත් එහෙම ගිහලා වතුර ගන්නවා. ඉතින් වතුර විශාල ප්‍රමාණයක් අපතේ යනවා. මේ විශේෂයෙන් මේ මතු පිට ජල සම්පාදන ක්‍රම වලින් ජලය විශාල ප්‍රමාණයක් අපතේ යනවා. අපරාධි ජලය. ශේෂ්ත්‍රයේ වල් පැලෑටි සෑහෙන වර්ධනය වෙනවා. ඒ ජලය ඕන තරම් තියෙනවා. හැම තැනටම මේ වල් පැල බීජ වගේ වැටලා තිබ්බොත් ජලය නැත්තම් ඒව වතුර නැතුව වේල්ලා මැරලා යනවා. නමුත් ශේෂ්ත්‍රයේ පුරාවටම මේ මතු පිට ජල සම්පාදනය නම් කරන්නේ මුළු ශේෂ්ත්‍රයේම ජලය ඇතුල් වෙනවා. ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම ජලය යට වෙනවා. ඒතර වල් පැලෑටි වල් බීජ ඒ වගේ බීජ වගේ දේවල් තිබ්බොත්
වල් පැලෑටි මතුවෙලා භෝගයත් එක්ක තරඟකාරී වෙඩෙන්න පටන් ගන්නවා. ඉතින් භෝගයට සපයන ජලය, පෝෂක ද්‍රව්‍ය වගේ දේවල් අරගෙන ප්‍රධාන භෝගයට අමතරව වල් පැලෑටි තමයි වර්ධනය වෙන්න පටන් ගන්නේ. ඉතින් ඒක ගැටලු සහගත තත්ත්වයක්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දැන් භාවිතා කරන්න මේ උසස් තාක්ෂණික ක්‍රම මගින් අපිට පොහොර ජලයේ දෙකම එකවර සම්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට බිඳු ජල සම්පාදන සහ විසුරුම් ජල සම්පාදන පද්ධතිත් එක්ක දුවේ පුතේ අපිට ජලයේ පොහොර දෙකම එකවර යෙදීම සිද්ධ කරන්න පුළුවන්. ඉතා කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම විදිහට තමයි අපි මේ ශුද්ධ ජල සම්පාදන පද්ධති විදිහට බිඳු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදනය ගැන කතා කරන්නේ. ඉතින් 13 වෙනි ශ්‍රේණියේ පළවෙනි ඒකකයේ යාන්ත්‍රීකරණ ඒකකයේදී අපි මේ ජලයේ එසවීම සම්බන්ධයෙන් කොහොමද ගුරුත්වාකර්ෂණයට එරෙහිව ජලයේ එසවීම කරන්නේ? අවශ්‍ය තැනකට යම් පීඩනයක් ඔස්සේ ජලය අරන් යන්නේ කොහොමද? ජල පොම්පගෙන ඒ වගේම අපි බිඳු සහ විසුරුම් ජල සම්පාදන පද්ධති ගැන ඒවට අදාළ ඒකක කොටස් ගැන මොනවද මේවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ මොන වගේ නලද භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම මේවායේ තියෙන වැදගත්කම් සහ දුර්වලතා ගැන අපි කතා කරනවා. වාසි සහ අවාසි ගැන කතා කරනවා. 13 වෙනි ශ්‍රේණියට අදාළ පළවෙනි ඒකකයට යටතේ. හොඳයි පුතේ එහෙනම් අපි බලමු මේ ශේෂ්ත්‍රයට සුදුසු ජල සම්පාදන ක්‍රම සැලසුම් කිරීමට කොහොමද පාංශු වායනේ වැදගත් වෙන්නේ කියලා. වැලිපස් සහිත භූමිය වල යම් කිසි පසක වැලි අධික නම් පුතේ එවැනි පසකට පස මතු පිටින් ගලාගෙන යන ජල සම්පාදන ක්‍රමයක් සුදුසු වෙන්නේ නැහැ. මොකද වැලිපසට යොදන ජලය වැලිපසෙන් ඉක්මනින්ම ඉවත් වෙලා යනවා. ඒක නිසා අපිට එහෙනම් නිතර අඩු කාලාන්තර වලින් අඩු කාලවලදී ජල සම්පාදනය කරන්න වෙනවා. එහෙනම් ඒ සඳහා වඩාත්ම සුදුසු ජල සම්පාදන ක්‍රමය බහුවර්ණ පස්වල නිතරම පහනවා පුතේ නිතර අහනවා ළමයි වරද්ද ගන්න හින්දා. නිතරම අහනවා වැලිපසකට සුදුසු ජල සම්පාදන ක්‍රමයක් වෙන්නේ මොකක්ද කියලා. පුතේ ශේෂ්ත්‍රයේ මතු පිටින් ගලාගෙන යන ජල සම්පාදන ක්‍රමයක් හරියන්නේ අපිට අනිවාර්යයෙන්ම ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක් තමයි තෝරගන්න ඕනේ. වැලි අධික පසක වැලි සහිත පසකට නම් පුතේ වඩාත් සුදුසු වෙන්නේ ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක් සුදුසු වෙනවා. බිඳු ජල සම්පාදනයක් වගේ යටතේ සුදුසු වෙනවා පුතේ අපිට. මොකද භෝගේ මූල කලාපයේටම ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන කාලය අතරතුර මූල කලාපයේ යවට වතුර බිඳුව වැටෙනවා තෙත්වීම සිද්ධ වෙනවා. එහෙනම් අපිට ඒ යවට අපිට වැදගත් වෙන්නේ ඒකයි කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් විදිහට වැලි අධික පසකට සුදුසු වෙන්නේ ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක්. ඉතින් බිඳු ජල සම්පාදනයක් යොදා ගන්න පුළුවන් පුතේ. බිඳු හා විසුරුම් ජල සම්පාදන පද්ධතිය තමයි ශුද්ධ ජල සම්පාදනය යටතේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම් වල. හොඳයි එහෙනම් අපි ඊළඟ කරුණට යමු. ඒ වගේම ජල සම්පාදන කාලාන්තරය තීරණය කරන්න හැකි වෙනවා. ජල සම්පාදන කාලාන්තරය තීරණය කරන්න දුවේ පුතේ අපිට මේ පාංශු වායනේ වැදගත් වෙනවා. පස වැලි අධික පසක්ද මැටි අධික පසක් නම් අපිට ජල සම්පාදන කාලාන්තරය වැඩි මැටි අධික පසක් නම් මොකද පසේ රඳවලා තියාගෙන ජල ප්‍රමාණය වැඩි. ඒ නිසා ජල සම්පාදන කාලාන්තරය වැඩි. ඒ කියන්නේ අපි එක්වරක් ජල සම්පාදනය කළා ඊළඟට ජල සම්පාදනය කරන්න ඕනේ දින ගණන වැඩි වෙනවා. දින 3-4ක් හෝ වෙන්න පුළුවන් 2-3ක් වගේ වෙන්න පුළුවන් ඉස්සරහට. නමුත් වැලි අධික පසක් නම් වැලි පසට යොදන ජලය ඉක්මනින් ඒ පසෙන් ඉවත් වෙනවා. මොකද වැලි අංශු අතර තියෙන්නේ මහා සිදුරු. ඒ සිදුරු අතරින් ජලය ඉක්මනින් ඉවත් වෙනවා. පහසුවෙන් ඉවත් වෙනවා. ඒකින්ද අපිට අඩු කාලාන්තරයකදී කියන්නේ එක්වරක් ජලය යොදලා ඊළඟට ඉතා ඉක්මනින් තව ජලය යොදන්න වෙනවා. වැඩි කාලාන්තරයක් ජල සම්පාදන කාලාන්තරේ වැඩි නෙවෙයි අඩු වෙන්නේ අඩු කාලයකදී නැවත ජලය යොදන්න වෙනවා දරුවනි. මං හිතන්නේ ඊටාම පැහැදිලි ඔබට. එහෙනම් ජල සම්පාදනයේ කාලාන්තරය තීරණය කරන්න පුළුවන් වෙනවා අපිට පාංශු වයනේ මත. එහෙනම් මැටිපසක ජල වහනය අඩු හින්දා දරුවනේ මැටිපසක ජල වහනය අඩු හින්දා. ඒ කියන්නේ මැටිපසකින් ජලය ක්‍රමානුකූලව ඉවත් වෙන්නේ අඩුවෙන්. මැටිපසක වැඩිපුර ජලය රඳවලා තියා ගන්නවා. ජලය රඳවා ගැනීමේ ධාරිතාවයේ වැඩි මැටිපසක මැටි අංශු අතර ශුද්ධ අවකාශ විශාල ප්‍රමාණයක් තියෙන නිසා. එහෙනම් මැටිපසක ජල වහනය අඩු හින්දා ඉහළ ජල සම්පාදන කාලාන්තරයක් පවත්වා ගන්න පුළුවන්. එක්වරක් ජලය යෙදුවට පස්සේ ඊළඟට ජලය යොදන්න තියෙන කාලය දිගයි. වැඩි කාලයක් ගත වෙනවා. ගත කරලා ඉවරලා දාන්න පුළුවන්. මොකද ජලයේ පස තුල වැඩි කාලයක් රැඳිලා තියෙනවනේ. ඒක නිසා ජල සම්පාදන කාලාන්තරය ඉහළයි. ඒක වැඩි එකපාරක් ජලය දාලා ඊළඟට ජලය දාන්න ඕන දින ගණන වැඩි කාලයක් ගත කරලා ඉවර වෙලා දාන්න පුළුවන්. වැලි පසක එහෙම නැහැ. අඩු කාලාන්තරයකින් අඩු කාලයකදී ජලය යොදන්න ඕනේ. වැලි අධික පසකට වැලිමේ පසක වගා කරලා තියෙන භෝග සඳහා ජල සම්පාදන කාලාන්තරය අඩුයි. ඒ කියන්නේ එක්වරක් ජල සම්පාදනය කළා ඉවර වුණාට පස්සේ ඊළඟට ඉතා කෙටි කාලයකදී නැවත ජල සම්පාදනය කරන්න වෙනවා. ඒ වගේ නෙවෙයි මැටි අධික පසක ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාව වැඩි ජල ප්‍රමාණයක් රඳවලා තියෙනවා. ඒ කියන්නේ ජල වහනේ දුර්වලයි. ඒ කියන්නේ ජල වහනේ අඩු නිසා ඉහළ ජල සම්පාදන කාලාන්තරයක් පවත්වා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියා ගන්නත් අවස්ථාවක් තියෙනවා දරුවනේ. එහෙනම් මැටි පසක ඉහළ ජල සම්පාදන කාලාන්තරයක් අපිට දැක ගන්න පුළුවන්. හොඳයි.
right. ඒ වගේම ශේෂ්ත්‍රයට සුදුසු පාත්ති වර්ගය තීරණය කිරීමටත් හැකි වෙනවා පුතේ. පාංශු වාහිනිය ගැන අවබෝධයක් තියෙනවා නම්, පාංශු වාහිනිය පිළිබඳ දන්නවා නම්, කිසියම් පසක පාංශු වාහිනිය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අපිට ඒ පසට ඒ පසේ නැත්නම් භෝග වගාත්මක කරලා තියෙන ශේෂ්ත්‍රයේ ඒ සඳහා සුදුසු පාත්ති වර්ගය තීරණය කරන්න වැදගත් වෙනවා. වැලි පසකදී උසින් අඩු පාත්ති. වැලි පසක් සඳහා අපි උසින් අඩු පාත්තිත්. වැලි පසක් සඳහා උසින් අඩු පාත්තිත්. මැටි පසක් සඳහා මැටි පසක ජලයේ බැස යාම අඩු නිසා උසින් වැඩි පාත්තිත් අපිට භාවිතා කරන්න පුළුවන්. උසින් අඩු පාත්ති භාවිතා කරන්න පුළුවන් වැලි පසකදී උසින් අඩු පාත්තිත් මතක තියාගන්න. වැලි පසක ජල වහනේ සතුටුදායකයි. වැලි පසකට යොදන ජලය ඉක්මනින් ඉවත් වෙනවා. වැලි පසක. ඒක නිසා වැලි පසකට අපි උසින් අඩු පාත්ති. වැලි පසකට උසින් අඩු පාත්තිත් මැටි පසක ජලයේ බැස යාම අඩු නිසා උසින් වැඩි පාත්තිත් පිළිල කරන්න පුළුවන් දරුවනි. උසින් වැඩි පාත්තිත් පිළිල කරන්න පුළුවන්. හොඳයි. right. ඒ වගේම පසට යොදන පෝෂක ප්‍රමාණය සහ යොදන අවස්ථා තීරණය කිරීමට හැකි වෙනවා. යම් කිසි පසක පාංශු වයනේ දන්නවා නම් ඒ කියන්නේ ඊ පසේ වැලි මැටි රොන් මඩ කියන අංශූන්ගේ සාපේක්ෂ අනුපාතය දන්නවා නම් පසේ වයන කාණ්ඩය තීරණය කරන්න පුළුවන්. එයා මැටි අධික පසද්ද වැලි අධික පසද්ද කියන එක සම්බන්ධයෙන්. එහෙනම් දරුවනේ අපට විශේෂයෙන්ම පසට යොදන පෝෂක ප්‍රමාණය යොදන්න ඕන පෝෂක ප්‍රමාණය සහ යොදන අවස්ථාව තීරණය කරන්න පුළුවන් වෙනවා. කොහොමද? වැලි පසකට පෝෂක යෙදීමේදී කුඩා ප්‍රමාණයේ බගින් වැඩි වාර ගණනකදී යොදන්න ඕනි. ජලයත් එක්ක බොහෝ පෝෂක යොදනකට පුතේ මේ පෝෂක පසෙන් පහසුවෙන් ඉවත් වෙනවා. ඒක නිසා මේ අපි පසෙන් පෝෂක පහසුවෙන් ඉවත් වෙන නිසා වැලි පසකට පෝෂක යෙදුනකොට පෝෂක කුඩා ප්‍රමාණවලින් පෝෂක කුඩා ප්‍රමාණවලින් වැඩි වාර ගානක් කුඩා ප්‍රමාණවලින් වැඩි වාර ගානක් යොදන්න වෙනවා. එතකොට තමයි මේ ශාක වලට අවශෝෂණය කරගන්න අවස්ථාව ඉඩ හම්බෙන්නේ. මොකද ජල වහනේ හොඳින් සිදුවෙන නිසා මේ ජලයත් එක්ක යොදන පෝෂකත් පහසුවෙන් ඉවත් වෙන්න පුළුවන් වැලි පසකින්. පහසුවෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒක නිසා දුවේ පුතේ වැලි පසකට පෝෂක යොදද්දී අපි ඒ පෝෂක යොදන ඒවා කුඩා ප්‍රමාණ බැගින් පෝෂක යොදනකොට කුඩා ප්‍රමාණයේ බැගින් වැඩි වාර ගණනකදී පෝෂක යෙදීම සිදු කළ යුතුයි. වැඩි වාර ගණනකදී පෝෂක යෙදීම සිදු කළ යුතුයි පුතේ. හොඳයි පුතේ. ඊට පස්සේ ඊළඟ කරුණ ඊට පස්සේ පාංශු සංරක්ෂණ ක්‍රම සැලසුම් කිරීමට හැකි වෙනවා. soil conservation method. පාංශු සංරක්ෂණය ඉතාමත් වැදගත් පුතේ. අපි දන්නවා විශේෂයෙන් මේක කියන්න ඕන දෙයක් තියෙනවා දරුවනේ. දැන් සමහර ගෙවල් වල ඉතාම ලස්සනට භූමියේ තනකොළ වවලා ඉතාම ලස්සනට තියෙනවා. ශාක හදලා තනකොළ හදලා ගොඩක් ගෙවල් වල මේ දැන් අලංකාරයට මේ තෘණ වර්ග වගා කරලා තියෙනවා ලස්සනටම. සමහර අය අවුරුද්ද පුරාම මේක මේන්ටේන් කරනවා වතුර දාලා. ඉතාම හදලා ඒවට තන පිළිලි අල්ලලා ලස්සනට මේ තෘණ වගා කරලා ගෙවල් වල මිදුළු වල ලස්සනට තියෙනවා. සම්පූර්ණ මිදුලම එකම තනකොළ වර්ගයක් වගා කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වර්ෂාව අඩු ප්‍රදේශවල නම් දරුවනේ මේ තනකොළ වර්ෂාව අඩු කාලයේදී සම්පූර්ණයෙන්ම වේල්ලා යනවා. අර එහෙන ගහපු පිට්ටනියක් වගේ සම්පූර්ණ තනකොළ කොහොම වේල්ලා යනවා. අවසානයේ වැස්ස හොඳටම අඩු වුණාට පස්සේ අර තිබ්බ තනකොළ එක ගහක්වත් දකින්න නැහැ. නමුත් නැවත වර්ෂාව ලැබිලා හිතකර පරිසර තත්ත්වයක් එනකොට මොකද වෙන්නේ? අර තනකොළ වල බීජ තෘණ බීජ පොළොවට නොනැසී අක්‍රීය කාලයක් ගත කරනවා. අපි ඒකට කියනවා කාල තරණය කියලා. අක්‍රීය කාලයක් ගත කරනවා. අපි ඒකට කියනවා බීජ ශුප්තතාවය කියලා. බීජ ප්‍රරෝහණය වෙන්නේ නැතුව බීජ ශුප්තව අක්‍රීයව ගත කරනවා. ඒගොල්ලෝ පොළොවට නොනැසී ඉන්නවා පුතේ. නමුත් නැවත වර්ෂාව පතිත වෙලා පොළොව මතට වැස්ස ලැබිලා හිතකර පරිසර තත්ත්වයක් ආවට පස්සේ ඒගොල්ලෝ නැවත පොළොවෙන් ඉහළට නව ශාකයක් විදියට වර්ධනය වෙලා ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. ඔකට තවත් උදාහරණයක් තමයි ඔය කාල තරණ විවෘත බැසිඩියොමයිකෝටයින නැත්නම් බැසිඩියොමයිසිටිස් කියන්නේ දිලීරයක් පුතේ. හතු බිම්මල් එහෙම අයිති වෙන්නේ මේ දිලීරවලට. බැසිඩියොමයිකෝටයින නැත්නම් බැසිඩියොමයිසිටිස් කියන කාණ්ඩයට අයිති වෙන්නේ. ඕගොල්ලෝ දන්නවා සමහර ඉඩම් වල ඔය වැහි කාලෙට තමයි මේ බිම්මල් පිපෙන්නේ ළමයි. ඉඳලෝලු කියලා බිම්මල් විවිධ වර්ග තියෙනවා. ඊටමත් රස ආහාරමේ විදිහට යොදා ගන්න හතු වර්ග වගේම උග්‍ර විස සහිත හතු වර්ගක් තියෙනවා. ඉතින් ආහාරමේ අපිට අඳුර ගන්නත් පුළුවන්. ජනතාව දන්නවා මේ බිම්මල් අඳුර ගන්න. ඉතින් ඒ කාලෙට හුඹහක් ළඟ හරි වැටක් අයිනේ හරි අර හරියටම අවුරුද්දේ නොවැම්බර් මාසෙට
බිම්මල් පිපෙනවා. ඉතින් ඒ අවුරුද්දේ දවස් දෙකක් පිපිලා ඉවර වෙලා ආයේ ඊළඟ අවුරුද්දේ තමයි මේ බිම්මල් එතන පිපෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? අර ඒ වගේ ද්‍රව්‍ය නැත්නම් ඒ වගේ ප්‍රරෝහක ඒ වගේ ප්‍රජනක ද්‍රව්‍ය නැත්නම් වර්ධක ද්‍රව්‍ය ඒගොල්ලෝගේ වර්ධක ද්‍රව්‍ය නැත්නම් ඒ වගේ බීජ අපි ගත්තොත් අර අවසර පුරාම අර නොනැසී පොළොව යට වැලිලා තියෙනවා. අර හිතකර පරිසර තත්ත්වය උදා වුණාම ඒවා නව බිම්මලක් අලුත් බිම්මලක් විදියට පොළවෙන් ඉහළට මතුවෙලා ඒගොල්ලොන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුවීම සිද්ධ වෙනවා. අපි වට කියන්නේ කාලතරණ ව්‍යුහ කියලා. කාලතරණ නැත්නම් අක්‍රීය කාලයක් බීජ ශුප්තව තියෙනවා. බීජ ශුප්තව තියෙනවා කියන්නේ දරුවනේ ප්‍රරෝහණය නොවි අක්‍රීය කාලයක් ගත කරනවා අක්‍රීයව තියෙනවා. නැවත හිතකර පරිසර ප්‍රසස්තත ලැබුණාට පස්සේ ඒගොල්ලෝ පොළවෙන් ඉහළට නව ශාකයක් බවට වර්ධනය වීම සිද්ධ වෙනවා. එහෙනම් දරුවනේ විශේෂයෙන්ම පාංශු සංරක්ෂණ ක්‍රම ගැන කතා කරද්දී අපි අර කතා කර හිටපු කතාව කියන්න ඕනේ. මොකද දැන් ඔබේ ගෙදර මිදුලේවත් පසවත් ඔබට සංරක්ෂණය වෙන්නේ නැතුව කාදනය වෙන්න දෙන්න ඔබටවත් ඒක කරන්න බෑ. මොකද මේක නීතිගත කරලා තියෙනවා. ඕනම කෙනෙක් පුද්ගලයන්ට මේක නීතියක් විදියට ගෙනල්ලා තියෙනවා. පස සංරක්ෂණය කරන්න ඕන. ඔබේ ගෙදර භූමියේ පස වෙන්න පුළුවන්. ඔබේ අවට වටපිටාවේ පස වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර පසේ භූමියවත් හෝදා පාඩුවට ලක් වෙන්න කාදනය වෙන්න සලස්වන්න හොඳ නැහැ. ඉඩ දෙන්න බෑ. ඒක නීතියක්. ඒකට නඩු දාන්න පුළුවන් යම්කිසි කවුරු හරි මේ භූමිය තමන්ට අයිති භූමියක් වුණත් වෙන්න පුළුවන්. ඒකේ භූමියේ වගා කිසිම දෙයක් වගා කරන්නේ නැතුව තනකොළවත් නැතුව තිබ්බොත් පස හොදගෙන යනවා. පස සෝදා පාළුවට ලක් වෙනවා. පාංශු කාදනයට ලක් වෙනවා. ඉතින් ඒක සංරක්ෂණය කරන්න අපිට පුළුවන්. ආවරණ භෝග වගා කරන තෘණ වගා කරන්න පුළුවන්. එතකොට පස මත පතිත වෙන ජලයේ ක්‍රමානුකූලව පස තුළට කාන්දු වීම වැස්සීම සහ ගැඹුරු වැස්සීම සිද්ධ වෙනවා. කිසිම භෝග ආවරණයක් ශාක ආවරණයක් පස මත නැත්තම් දරුවනේ ඒ ජලයේ පොළොව මත පතිත වෙනකොට කාදනය විසිරි කාදනය ස්තරීය කාදනය වගේ කාදනකම වලට ලක් වෙලා පස කාදනයට ලක් වෙලා පාංශු හායනයකට ලක් වෙනවා. එහෙනම් අපිට පස ආරක්ෂා කරන්න පාංශු සංරක්ෂණ ක්‍රමයේදීමේදී රයිට් අපිට වැදගත් වෙනවා මේ පාංශු සංරක්ෂණ ක්‍රම සැලසුම් කිරීමට වැදගත් වෙනවා පසේ වයනය වැලි අධික පසන කාදනය අධිකයි පුතේ. වැලි අධික කඳක් පසක් ඉක්මනින් කාදනය වෙනවා. සුළඟ මගින් කාදනය වෙනවා. ජලය මගින් කාදනය වෙනවා. ඉතින් වැලි අධික නම් අපි දන්නවා මේ පසේ කාදන වේගය වැඩි. වැලි අධික පසක කාදනය අධික නිසා වැඩිපුර පාංශු සංරක්ෂණ ක්‍රමෝපායන් යොදන්න ඕනි වැලි අධික පසකට. පස සංරක්ෂණය කරන්න ඕන කරන ක්‍රම වැඩිපුර සංරක්ෂණ ක්‍රම යොදන්න ඕනේ පස ආවරණය වෙන්න. මොකද පස ආවරණය වුණොත් තමයි පුතේ පස නිරාවරණය වුණොත් වැලි අධික පසක ඉක්මනින් පස මතර ජලයේ පතිත වෙලා ඒ පස කාදනය වෙනවා. කාදනයට ලක් වෙනවා. ඒක නිසා පසට ආවරණ භෝග වගා කිරීම වැදගත් වෙනවා. එහෙනම් වැලි අධික පසක කාදනයේ ඉහළ නිසා දුවේ පුතේ වැඩිපුර පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගන්න ඕනේ. ඒ පස සංරක්ෂණය කිරීම සඳහා මැටි අධික පසකට වඩා වැලි අධික පසක කාදනයේ වේගවත් පාංශු කාදනයේ වේගයෙන් සිද්ධ වෙනවා. පාංශු කාදනය කියන්නේ එක් ස්ථානයක තියෙන පස් අංශු විවිධ ක්‍රම මගින් වෙනත් ස්ථානයක ගිහිල්ලා තැන්පත් වීම. තිබූ ස්ථානෙන් වෙනත් ස්ථානයකට ගිහිල්ලා තැන්පත් වෙනවා කාදනයේ. එහෙනම් මේ විදිහට වැලි මේ පසක කාදනය වැඩි මැටි මේ පසකට සාපේක්ෂව. ඒක නිසා වැලි මේ පසක සඳහා අපි වැඩිපුර පාංශු සංරක්ෂණ ක්‍රම සැලසුම් කරන්න වෙනවා. වැඩිපුර පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගන්න වෙනවා. පස ආරක්ෂා කිරීම සංරක්ෂණය සඳහා දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ. අපිට අපි පාංශු වයනයට අදාළ පාංශු වයනයේ හැඳින්වීම සහ පාංශු වයනයේ ජෛව පද්ධති කෙරෙහි වැදගත් වන ආකාරය කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අපි කොහොමද මේ පාංශු වයනය අපි කොහොමද පාංශු වයනය රයිට් නිර්ණය කරන්නේ. අපි කොහොමද ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ විශේෂයෙන්ම පාංශු වයනය නිර්ණය කිරීම. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ පාංශු වයනය නිර්ණය කිරීම ප්‍රායෝගික පරීක්ෂණයකදී ප්‍රායෝගික පරීක්ෂණ වල තමයි තියෙන්නේ පස සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ වලදී මේ අපි විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ බලාපොරොත්තු වෙන ඔබත් එක්ක ඉදිරියේදී ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක හමු වෙන්න ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ අපි බලමු පාංශු වයනය නිර්ණය කිරීමේ ක්‍රම ඔබෙන් අහනවා. පාංශු වයනය නිර්ණය කිරීම සඳහා අපි මෙන්න මේ ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා පුතේ. විශේෂයෙන්ම ද්‍රවමාන ක්‍රමයේ භාවිතයෙන් පාංශු වයනය හොයනවා අපි. ද්‍රවමාන ක්‍රමයේ භාවිතයෙන් පාංශු වයනය හොඳලා අපි පසේ මැටි ප්‍රතිශතය, රොන් මඩ ප්‍රතිශතය සහ වැලි ප්‍රතිශතය හොයාගෙන වයන ත්‍රිකෝණයට මේ වයන ත්‍රිකෝණයේ මැටි පාදයට මැටි ප්‍රතිශතයත් වැලි පාදයට වැලි ප්‍රතිශතයත් සහ ඒ වගේම රොන් මඩ පාදයේ රොන් මඩ ප්‍රතිශතයත් ඒවා සලකුණු කරලා ඒ වයන ත්‍රිකෝණයට අනුව අපි ආදේශ කිරීම අගයන් ආදේශ කරාට සලකුණු කරාට පස්සේ පුතේ අපිට ඒ අදාළ වයන පන්තිය හොයාගන්න පුළුවන්. පාංශු කාණ්ඩයේ අදාළ වයන පන්තිය හොයාගන්න පුළුවන් අපිට. හොඳයි පුතේ. අපි එතකොට පාංශු වයනය නිර්ණය කිරීම සඳහා
අපි පාංශු වයනය නිර්ණය කිරීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා. අපි විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද පාංශු වයනය අපි ද්‍රවමාන ක්‍රමයේ භාවිතයෙන් පරීක්ෂණාත්මකව පාංශු වයනය හොයාගන්නේ. ඒ වගේ පිපෙට්ටු ක්‍රමයේ භාවිතා කරලා කොහොමද අපි පාංශු වයනය නිර්ණය කියන එක සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඉතින් ඔබ මේ වෙලාවේ දැනගන්න ඕනේ ඔබ විභාගයට ලියන්න ඔබෙන් කරුණ ඇහුවොත් විශේෂයෙන්ම ඔබ පාංශු වයනය නිර්ණය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක් සඳහන් කරන්න කිව්වොත් දුවේ පුතේ ඔබ ද්‍රවමාන ක්‍රමයේ භාවිතයෙන් අපිට පාංශු වයනය නිර්ණය කරන්න පුළුවන්. ඒ වගේම පිපෙට්ටු ක්‍රමයේ භාවිතයෙන් පාංශු වයනය නිර්ණය කරන්න පුළුවන්. ඉතින් ප්‍රායෝගික පරීක්ෂණවලදී අපි ඔබත් එක්ක කතා කරනවා කොහොමද මේ ද්‍රවමාන ක්‍රමයේ භාවිතා කරලා පාංශු වයනය අපි නිර්ණය කරන්නේ සහ එහිදී ලබා ගන්න අගයන් වයන ත්‍රිකෝණයට ආදේශ කරලා අදාළ පස් කාණ්ඩයේ වයන පන්තිය හොයාගන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා ප්‍රායෝගික පරීක්ෂණ වලින්.